ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද දෙකකින්ම කළමනාකරණය කියන වැදගත්ම වටිනාම විෂයේ දෙවන කළමනාකරණ මූලිකාංගයට අදාළ කරුණු සාකච්ඡා කරා. ඒ සංවිධානකරණය නැත්නම් ඕගනයිසින් කියන කළමනාකරණ මූලිකාංගය තුල තියෙන සබැඳි සංකල්ප කීපයක්ම කතා කරා. අපි අවසාන පරිච්ඡේදයේ මගින් සංවිධානකරණය හා සැබැඳි ප්‍රධාන සංකල්ප පහක් සාකච්ඡා කරා. ඒ පහම අතිශය වැදගත් වෙනවා විභාගෙට. පහම එකවර අහපු අවස්ථාවක් තිබුණා. පහෙන් දෙකක් තුනක් අහනවා කියන්නේ සාමාන්‍ය එක. තේරුණාද? මතකද? අපි කෙටියෙන් මතක් කරගත්තොත් අපි මුලින්ම කිව්වා බලතල ඔතොරිටි කියන වචනේ. ඒකට සිංහල වචනය තව මොකක්ද දෙන්නේ? අධිකාරිය. එක්කෝ බලතල එක්කෝ අධිකාරිය. ඒ කියන්නේ මොකද්ද? එක්කෝ යමක් කරන්න. නැත්නම් යම් තීරණයක් ගන්න. නැත්නම් යම් නියෝගයක් නැත්නම් අනක් නිකුත් කරන්න සහකරුවන්ට. තේරුණාද? ඉහළ කළමනාකාරීත්වයෙන් නීත්‍යානුකූලව නැත්නම් විධිමත් ලෙස ලැබෙන හිමිකම තමයි අධිකාරිය කියලා කිව්වේ. තේරුණාද? විධිමත් ලෙස සමහරට පත්වීමේ ලිපියක් මගින් අපට බලතල ලැබෙනව වෙන්න පුළුවන්. වෙනම විශේෂිත කාර්ය පැවරීමේ ලිපියක් මගින් ලැබෙනව වෙන්න පුළුවන්. කොහොමද නීත්‍යානුකූල ක්‍රමයකට අපට බලතල ලැබෙන්නට ඕනේ. එහෙනම් යමක් කරන්න, තීරණය කරන්න, යම් සහකරුවෙකුට යමක් කරන්න නියෝගයක් නිකුත් කිරීමට ඉහළ කළමනාකාරීත්වයෙන් නීත්‍යානුකූල ලැබෙන හිමිකම් තමයි බලතල නැත අධිකාරිය කිව්වේ. දෙවෙනි එක මොකක්ද අපි කිව්වේ? වගකීම, responsibility. මොකද්ද වගකීම කිව්වේ? යම් තනතුරකට පැවරෙන රාජකාරීන් සඵලදායක ලෙස හා කාර්යක්ෂම ඉටු කරන්න. නැත්නම් නිවැරදි ලෙස ඉටු කර ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කිරීමට ඇතිවන බැඳියාව තමයි වගකීම කියන්නේ. වගකීම කියන එකට තනි වචනයක් උත් ඒක මොකද්ද? බැඳියාවක්. මොන යාවක්ද? බැඳියාවක්. එහෙනම් යම් තනතුරු වලට කාර්යයන් පවරනවා. ඒ පැවරූ කාර්යයන් තේරෙනවද? සඵලදායකව හා කාර්යක්ෂම ලෙස නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් කටයුතු කිරීම කියන එකනේ. නිවැරදි ආකාරයෙන් කටයුතු කරලා ඒ ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කිරීමට පෙන්වීමට ඇති වෙන බැඳියාව තමයි වගකීම කියන්නේ. ඒතර බලතල සහ වගකීම අතර අපි සම්බන්ධයක් කිව්වා. මොකක්ද සම්බන්ධය? බලතල ලැබීමත් සමගම බලතල පැවරීමත් සමගම අදාළ තනතුරේට වගකීම කියන එක ආරෝපණය වෙනවා. බලතල නොලැබෙන තාක්කල් වගකීමක් නැහැ. දැන් මම ඔබට යමක් කරන්න බලතල දීලා නැත්නම් ඔබට ඒ කාර්ය කරලා පෙන්වන්න බැඳියාවක් නැහැනේ. වගකීම් නැහැ. නමුත් මම බලතල දීපුවාම දැන් ඔබට නිකන් ඉන්න බෑ. ඒ කාර්යයන් නිවැරදි ආකාරයෙන් ඉෂ්ට කරලා මට පෙන්වන්න වාර්තා කරන්න බැඳියාවක් ඇති වෙනවා. ඒක තමයි වගකීම කියන්නේ. එහෙනම් බලතල ලැබෙනවා සමග ඊට පසුගාමීව තියෙන මොකද්ද? වගකීම. තුන්වෙනි සංකල්පය අපි කතා කරා වගවීම, accountability. මොකද්ද වගකීම කිව්වේ? වගකීමට වඩා පුළුල් අර්ථයක් තියෙන සංකල්පයක් තමයි වගවීම. ඒ කියන්නේ වගකීමට එකතු කරනවා මොනවද? සාධාරණීකරණය. එහෙනම් වගකීමයි සාධාරණීකරණයයි කියන සංකල්ප දෙක එකතු වුණාම හැදෙනවා මොකද්ද? වගවීම කියන සංකල්පය. ඒක තමයි වගවීමේ සමීකරණය. තේරුණාද? වගකීමට සාධාරණීකරණ එකතු වුණාම හැදෙන වගවීම. ඒ කියන්නේ යම් තනතුරු වලට පැවරූ කාර්යයන් කාර්යක්ෂමව සඵලදායකව ඉටු කිරීමටත් එම කාර්යයන්ගේ දුර්වලතා පිළිබඳ පිළිගත හැකි හේතු ඉදිරිපත් කරමින් ඉහළ කළමනාකරණයට සාධාරණීකරණය කිරීමටත් ඇතිවන බැඳියාව තමයි වගවීම කියන්නේ. එහෙනම් පැවරූ කාර්යයන් හරියාකාරව කරුත් ගැටලුවක් නැහැ. හරියාකාරව කරගන්න බැරුව අපේක්ෂිත ඉලක්ක වලට යන්න අපහසු වුණොත් ඒ ඉලක්ක වලට යන්න බැරි වුණේ ඇයි කියලා සාධාරණ හේතු පෙන්නලා කළමනාකරුවන්ට වාර්තා කරන බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීමත් එකතු වුණාම තමයි අර වගකීමට අනිවාර්යයෙන්ම මේ වගවීම හැදෙන්නේ. එහෙනම් බැඳීම් දෙකක් නේ. අපි ඊළඟට කතා කරා මොකද්ද? මොකද්ද කතා කරන්නේ? බලය. power. බලය කිව්වේ මොකද්ද? බලය කිව්වේ අධිකාරිය හෙවත් බලතල ඉක්මවාගේ හිමිකම. අධිකාරිය හෙවත් බලතලට වඩා පුළුල් සංකල්පය තමයි මොකද්ද? මොකද්ද? වගකීමද නෑ බලය. අධිකාරිය හෙවත් බලතල වලට වඩා පුළුල් වෙන්නේ මොකද්ද? වගකීම නෙමෙයි බලය. එහෙනම් බලය තුල අධිකාරියත් අඩංගු කියලා කිව්වා. බලය කියලා කිව්වේ තනතුර අනුව ලැබෙන අධිකාරී හිමිකම අධිකාරී බලතල වලට අමතරව වෙනත් ක්‍රම ඔස්සේද ලැබෙන හිමිකම් සමූහයක් තමයි බලය කිව්වේ.
එහෙනම් බලය කියන එක ඇතුලේ අපි කෝ අධිකාරිය කියන බලයක් තියෙනවා. සෙසු මාර්ගවලින් ලැබෙන බලයක් තියෙනවා. නම් බලය කියන අර්ථේ පුළුල් සංකල්පය. තේරුණානේ? අපි කිව්වා ඒකෙදි පෞරුෂත්ව බලය. කෙනෙක්ගේ පෞරුෂත්ව ගති ලක්ෂණ අනුව එයාට තියෙනවා සමාජ ගෞරවය පිළිගැනීමක්. එහෙනම් එයාට තියෙනවා යම් කිසි දෙයක් තීරණය කරන්න. එයාගේ තීරණය ගොඩක් අය පිළිගන්න සූදානම් බලයක්. පෞරුෂත්ව බලය. අනිත් එක තමයි තොරතුරුමය බලය. යම් කිසි කෙනෙකුට විවිධ විශේෂ ඔස්සේ තොරතුරු රැස් කරලා තොරතුරු විශ්ලේෂකයෙක් නම් තොරතුරු හිමිකරුවෙක් නම් ඒ තොරතුරු සහිත පුද්ගලයෙක් නිසාම ඒ කියන්නේ දැනුමක් ඇති පුද්ගලයෙක් නිසාම එයාට අභිමානයක් ඇති වෙනවා. ඒක තමයි තොරතුරුමය බලය කියලා කිව්වේ. අනිත් එක චැරිස්මැටික් පවර් ආශ්චර්යමත් බලය. නැත්නම් අනුහස් බලය. යම් යම් විශ්මිත ක්‍රියාකාරකම් වල දෙන්න පුළුවන් අයට ඒ විශ්මිත ක්‍රියාකාරකම් වල යෙදීම නිසාම කිසියම් මොකද්ද පිළිගැනීමක් නැත්නම් ගෞරවයක් සමාජයෙන් ලැබෙනවා. අභිමානයක් ලැබෙනවා. ඒක තමයි අනුහස් බලය කියලා කියන්නේ. ඊළඟට තව අපි එකක් කතා කරා දඬුවම් දීමේ බලය. සමහර කළමනාකරු ඉන්න එකම ශ්‍රේණියේ එකම වැටුප් මට්ටම එකම ශ්‍රේණියේ කළමනාකරු. එයින් එක්කෙනෙකුට විශේෂ බලයක් දීලා තියෙනවා ඉහළ කළමනාකාරීත්වයෙන් টොප් මැනේජ්මන්ට් එකෙන් විනයානුකූල වැරදි ක්‍රියාමාර්ග. විනයානුකූල වැරදි කරොත් එහෙම ඒ වැරදි සම්බන්ධ ඉන්ක්වයර් එකක් තියලා සාධාරණ දඬුවමක් දෙන්න. තේරුණාද? ඒ දඬුවම් දෙන්න අනිත් කළමනාකරුන්ට බෑ. මෙයාට පුළුවන්. ඒ නිසා අනිත් අයට වඩා මෙයාට ලොකු බලයක් තියෙනවා. හැමෝගෙම ගෞරවයට අභිමානයට පාත්‍ර වෙනවා. වගේ බලය හිමින් අපි ක්‍රම ගණනාවක්ම කතා කරා. මතකනේ? අද දවසේ අපි පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලන්නේ සංවිධානකරණය හා සම්බන්ධ තවත් ඒ වගේ සුවිශේෂී සංකල්ප කීපයක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම සංවිධාන ව්‍යුහය. පැහැදිලිවම විභාග ප්‍රශ්න පත්‍රයේ මේක කලාතුරකින් තමයි ප්‍රශ්නයක් විමුණු වෙන්නේ. මේකත් අතිශය වැදගත් සංකල්පයක්. සංවිධාන ව්‍යුහය, organization structure and සංවිධාන සටහන, organizational chart. මේ සංකල්ප දෙක ළඟින් වෙන සංකල්ප දෙකක්. දැන් සංවිධාන ව්‍යුහයක්. මොකද්ද මේ ව්‍යුහයක් කියන්නේ? ස්ට්‍රක්චර් එකක්. ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකද්ද? ව්‍යුහයක්. ඒක ඉවර කරන්න බැහැ. මොකද්ද මේකේ තේරුම? ව්‍යුහයක් කියන්නේ සැකස්මක්. සැකසිය ඇති ආකාරය. සංයුක්ත වීම කියන එක. තේරුණාද? සංවිධාන ව්‍යුහය කියන්නේ මෙහෙමයි. ඕනම ව්‍යාපාරයක අපි කියව මූලික කාර්ය බෙදනවා ප්‍රධාන උපකාරයන් වලට. ඊට පස්සේ ඒක තවත් උපකාරයන් වලට බෙදලා ශ්‍රම විභජනයක් අනුව අපි කියන වැඩ බෙදනවා කියලා. ඒ වගේ සංවිධානයක කාර්යයන් බෙදී ඇති ආකාරය. ඒ කාර්යයන් බෙදී ගොස් ඇති ආකාරය අනුව තමයි තනතුරු ඇති කරන්නේ. කාර්යයන් වැඩි වෙනකොට තනතුරු වැඩියෙන් ස්ථාපිත කරන්න ඕනේ. කාර්යයන් අඩු වෙනකොට තනතුරු අඩු කරන්න පුළුවන්. එහෙනම් කාර්යයන් බෙදී ඇති ආකාරය, තනතුරු බෙදී ඇති ආකාරය සහ ඒ තනතුරු වලට බලතල පවරන්නත් ඕනේ. බලතල දුන්නේ නැත්නම් වැඩ කරන්න බෑ. එහෙනම් කාර්යයන් තනතුරු බලතල බෙදී ගොස් ඇති ආකාරය පිළිබඳ සැකිල්ල තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ. ඒක සැකිල්ල. තේරුණාද? සංවිධාන ව්‍යුහය කියන්නේ කාර්යයන් තනතුරු අනුව බලතල. කාර්යයන් ප්‍රමාණය වැඩි වෙනකොට තනතුරු වැඩි වෙනවා. අඩු නම් අඩු වෙනවා. තනතුරු වැඩි වෙනවා වගේ මේ තනතුරු වලට පත්වන අයට ඒ අදාළ පැවරණ කාර්යයන් කරන්න කිසියම් ඉහළින් නීතිමය හිමිකමක් ලබා දෙන්න ඕනේ. ඒ නීතිමය හිමිකම තමයි මොකද්ද කියන්නේ? බලතල කියලා. එහෙනම් කාර්යයන් තනතුරු බලතල බෙදී ගොස් ඇති ආකාරයේ පිළිබිඹු කරන සැකිල්ලක් තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ. නැත්නම් අපි කෙටියෙන් මේකට කියනවා තනතුරු පද්ධතිය. තනතුරු පද්ධතිය. ඒකට මැනේජ්මන්ට් වල කියන නම තමයි සංකල්පීය නාමය තමයි තනතුරු පද්ධතිය නෙවෙයි සංවිධාන ව්‍යුහය. දැන් මතක තියාගන්න පුළුවන් අපේ සරල භාෂාවෙන් කො තනතුරු ව්‍යුහය. නැත්නම් සංවිධානයක තනතුරු බෙදී ගොස් ඇති ආකාරය. හරිද? ඕක තමයි මැනේජ්මන්ට් භාෂාව මැනේජ්මන්ට් ලැන්ග්වේජ් එකෙන් කියන්නේ මොකද්ද? සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහය. තනතුරු පද්ධතිය කොත් හරියා. තනතුරු පද්ධතිය. තනතුරු පද්ධතිය. එතකොට මේ කියන්නේ මේක නිතරම විභාගයට ලියන්න වෙනවා. ලියන්නකොට කියන්න ඕනේ කරුණු තුන මොනවද? කාර්යයන්, තනතුරු, බලතල. කාර්යයන් අනුව තමයි තනතුරු තීරණය වෙන්නේ. කාර්යයන් ගොඩක් නැත්නම් තනතුරු ගොඩක් නැහැනේ. කාර්යයන් අනුව තනතුරු බෙදෙනවා. තනතුරු ඇති කරනවා. තනතුරු ඇති කරලා තනතුරු වලට ගැලපෙන
තනතුරට පැවරෙන කාර්ය නිෂ්ඨ කරන්න ඊට ගැලපෙන උචිත බලතල ඇති කරන කාර්යයන් තනතුරු බලතල බෙදී ගොස් ඇති ආකාරයේ පිළිබිඹු කරන සැකිල්ල තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ. තේරෙනවද? එක කාර්යයන් දෙක තනතුරු තුන බලතල. මම ඔය හයිලයිට් කරලා පෙන්නුවේ මේක නිර්වචනයට අත්‍යවශ්‍යයි. මේ තුන හලන්නම් බෑ. කාර්යයන් තනතුරු හා කියලා දාමුනේ. හා බලතල බෙදී ගොස් ඇති ආකාරය. බෙදී ගොස් ඇති ආකාරය. ඇති ආකාරයේ පෙන්නුම් කෙරෙන සැකිල්ලක් වින්න දහස් වේ. පෙන්නුම් කරන සැකිල්ලක් මෙන්න දහස් වේ. පැහැදිලිනේ? ඊළඟට සංවිධාන සටහන ඕගනයිසේෂනල් චාර්ට් මේකටම සම්බන්ධ සංකල්ප. මෙන්න මේක එකම කාසියේ දෙපැත්ත වගේ. මෙන්න මේක එකම කාසියේ දෙපැත්ත වගේ. තේරුණාද? ඒ කියන්නේ කාසියේ දෙපැත්තකම පැති දෙකක්නේ. එකක රාජ්‍ය ලාංඡන නිපැත්තේ වටිනාකම. නමුත් වෙන් කරන්න බෑනේ. ඒ තරම් බද්ධයි, සමීපයි. ඒ වගේ තමයි මේක. සංවිධාන සටහන ඕගනයිසේෂනල් ඕගනයිසේෂන් චාර්ට් කියන්නේ මේකම තමයි. මේක ලිඛිත සටහනකට නැගුවොත් ඒකට කියනවා සංවිධාන සටහන. මේකමයි. සංවිධානයක විවිධ කාර්යයන් හා දෙපාර්තමේන්තු මොකද කාර්යයන් ඇති කරනවා නම් තනතුරු ඇති වෙනවා නම් ඒ තනතුරු වල සමාන තනතුරු කාණ්ඩගත වෙනවා නේද දෙපාර්තමේන්තු ඇති වෙනවා. එහෙනම් සංවිධානයක විවිධ කාර්යයන් හා දෙපාර්තමේන්තු බෙදී ගොස් ඇති ආකාරයේ පෙන්නුම් කෙරෙන ලිඛිත සටහන මෙන්න දහස් වේ. හරිනේ? සංවිධානයක විවිධ කාර්යයන් හා දෙපාර්තමේන්තු බෙදී ගොස් ඇති ආකාරයේ පෙන්නුම් කරන ලිඛිත සටහන. මේක මෙහෙම මේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන හින්දා මේක ගත්තා. නමුත් ඇත්තටම ටෙක්ස්ට් බුක් වල මේක නෙවෙයි තියෙන්නේ. ටෙක්ස්ට් බුක් වල තියෙන්නේ මේකමයි. කාර්යයන් තනතුරු බලතල බෙදී ගොස් ඇති ආකාරයේ පිළිබිඹු කරන සැකිල්ල ලිඛිත සටහනකට නැගුවොත් ඒක තමයි සංවිධාන සටහන කියන්නේ. මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි. මේකත් ලියන්න කමක් නැහැ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන නිසා. නමුත් වඩා හොඳ අර්ථකථනය අරකයි. කාර්යයන් තනතුරු බලතල බෙදී ගොස් ඇති ආකාරයේ පිළිබිඹු කරන ලිඛිත සටහනක් නම් ඒක මොකද්ද? සංවිධාන සටහනක්. ලිඛිතව නැතුව අපි නිකන් නිර්වචනය කරද්දී ඒක සංවිධාන ව්‍යුහය. එච්චරයි. සංවිධාන ව්‍යුහය. තේරුණාද? ඒක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් අපිට. මේකත් හරි. හෝ කාර්යයන් තනතුරු හා බලතල බෙදී යන ආකාරය පෙන්නුම් කරන ලිඛිත සටහන කි එහෙම ලිව්වත් හරි. මේකමයි සංවිධානයක විවිධ කාර්යයන් හා දෙපාර්තමේන්තු මේක විස්තර කරලා කියනවා කාර්යයන් තනතුරු හා බලතල බෙදී යන ආකාරය පෙන්නුම් කරන ලිඛිත සටහනකි. පැහැදිලිද? එහෙම ගොත් හරි. එහෙනම් මේ දෙක විභාගෙ නිතරම අහනවා සංවිධාන ව්‍යුහය හා සංවිධාන සටහන අතර වෙනස මොකද්ද කරන්නේ? මේ දෙක නිර්වචනය කරනවා. තනතුරු කාර්යයන් හා බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්නුම් කරන සැකිල්ල සංවිධාන ව්‍යුහය වන අතර ඒ ලිඛිත සටහනකට නැගූ විට සංවිධාන සටහනක් වේ. හරිම සරලයි. තේරුණාද? දර වශයෙන් මේ වගේ එකක් නෙවෙයි කියන්නේ. මේ රවුම් කරන්න උළුගෙඩි ශ්‍රමිකයෝ. හරිනේ? දැන් කාර්යයන් අනුව
කාර්යයන් අනුව තනතුරු ඇති වෙන කාර්යයන් වැඩි වෙන්න තනතුරු වැඩි වෙනවා. නැත්නම් අඩු වෙනවා. කාර්ය අනුව තනතුරු දීලා තියෙනවා. කාර්යයන් අනුව තනතුරු වෙන් කරලා දෙන තනතුරු වලට බලතල තියෙනවා. දැන් මෙතන තමයි මූලික බලතල තියෙන්නේ. මෙයාගේ බලතලින් භාගයක් දෙනවා මෙයාට භාගයක් මෙයාට. මෙයාගෙන් කොටසක් දෙනවා මෙයාට ආදි වශයෙන් බලතල. හරි නං කාර්යයන් තනතුරු බලතල බෙදී තියාකර පෙන්වු කරන ලිඛිත සරහන. මේ වගේ දුත් අපි එකට කියනවා මොකද්ද? සංවිධාන සටහනක් කියලා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට සංවිධාන සටහන් ඉදිරිපත් කළ හැකි ක්‍රම. දැන් මතකනේ කාර්යයන් තනතුරු හා බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්눔 කරන ලිඛිත සටහන තමයි සංවිධාන සටහන කිව්වේ. ඒක සැකිල්ලක් කිව්වොත් සංවිධාන ව්‍යුහය. හරිනේ? සරලව තනතුරු ව්‍යුහය. තනතුරු බෙදී යන ආකාරය. තනතුරු දරන්නේ සෑම තනතුරකටම කාර්යයන් ඇතුළත් වෙනවා. බලතලත් ඇතුළත් වෙනවා. හරිනේ? එතකොට සංවිධාන සටහන් මූලික ක්‍රම 3ක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි සිරස් සංවිධාන සටහන. සිරස් vertical organizational chart. සිරස් සංවිධාන සටහන. සිරස් කියන්නේ මොකද්ද? අපි මේ වගේ උඩ ඉඳන් පල්ලෙහාට නැත්නම් පහළ සිට උඩටනේ. තිරස් කියන්නේ අර මුහුදේ සිටිජේ වගේ. එතකොට වෙන්නේ මෙහෙමයි මුලින්ම කළමනාකරන අධ්‍යක්ෂක කියලා තනතුරක් ගත්තොත් මෙතන ඉතින් මැනේජින් ඩිරෙක්ටර් වෙන්න ඕනේ නැහැ. තමාට CEO අපිට ගන්න පුළුවන්. තේරුණාද? මේ MD නේ. මේ MD ඕනනම් CEO ගන්න පුළුවන්. තේරුණාද? එයාට තියෙනවා තනතුරු දෙකක්. එකක් මෙහෙයුම් කළමනාකරු. ඔපරේෂනල් මැනේජර් අනිත් එක්කෙනා මූල්‍ය කළමනාකරු ෆයිනෑන්ෂල් මැනේජර්. මෙයා ඔපරේෂන් මැනේජර් OM මෙයා ෆයිනෑන්ස් මැනේජර් FM. මෙහෙයුම් කළමනාකරු යටතේ තව තනතුරු දෙකක් තියෙනවා. එකක් සුපරීක්ෂක සුපර්වයිසර් අනික තත්ත්වපාලක ක්වොලිටි කන්ට්‍රෝල්. මූල්‍ය කළමනාකරු යටතේ තව තනතුරු දෙකක් විහිදෙනවා. එකක් මූල්‍ය ගණකාධිකාරී ෆයිනෑන්ස් ඇකවුන්ටන්ට් අනික පිරිවැය ගණකාධිකාරී කොස්ට් ඇකවුන්ටන්ට්. දැන් මේ යන්නේ පේනොත් මේ දැන් මේ යට තව ඉන්නවා. සහකාර මූල්‍ය ගණකාධිකාරී ඒ වගේම ගිණුම් ලිපිකරුවන් පොත් තබන්නන් ඒ වගේම කාර්යාල සේවකයින් කාර්යාල කළමනාකරු දත්ත සේවකයින් ගොඩක් ඉන්නවා තවනේ. මේකෙත් ඒ වගේ ඉන්නවා. මේක තමයි එක ක්‍රමයක්. හරිද? දැන් මේ තනතුරු කාර්යයන් බලතල බෙදී ගොස් ඇති ආකාරයේ ඊළසිට පහළට සිරස්ව. ඒක ලේසියිනේ. දෙවැනි එක තමයි තිරස් සංවිධාන සටහන. horizontal organizational chart. horizontal organizational chart. තේරුණාද? නැත්නම් horizontal ඔක දෙකම කියන horizontal කියලා ඔක ප්‍රොනවුන්ස් කරනවා. ඒ කියන්නේ ඒක බ්‍රිටිෂ් ක්‍රමයට, ඇමරිකන් ක්‍රමයට horizontal organization කියන දෙකම හරි. එක horizontal නැත්නම් horizontal organization chart. ඒක තිරස් අරකම අනිත් පැත්තට. කළමනාකරන අධ්‍යක්ෂක මෙහෙයුම් කළමනාකරු මූල්‍ය කළමනාකරු. මෙහෙයුම් කළමනාකරුගේ යටතේ ප්‍රධාන ධූර දෙකයි සුපරීක්ෂක තත්ත්වපාලක. මූල්‍ය කළමනාකරු යටතේ ධූර දෙකයි මූල්‍ය ගණකාධිකාරී පිරිවැය ගණකාධිකාරී. තවත් අනතුරු ඔහොම යනවා. තිරස්සේ. තුන්වෙනි එක තමයි චක්‍රීය සංවිධාන සටහන. circular organizational chart. circular චක්‍රීය. චක්‍රයක් විදියට තේරෙනවද? මැද පෙන්නනෝ මැනේජින් ඩිරෙක්ටර් කළමනාකරන අධ්‍යක්ෂක. එයා යටතේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මූල්‍ය කළමනාකරු අනිත් එක්කෙනා මෙහෙයුම් කළමනාකරු. තේරෙනවද? ඊට පස්සේ මූල්‍ය කළමනාකරුවට දෙන්නෙක් ඉන්නවා. මූල්‍ය ගණකාධිකාරී පිරිවැය ගණකාධිකාරී. මෙහෙයුම් කළමනාකරුවට සුපරීක්ෂක තත්ත්වපාලක. තවත් එනකොට මේක තවත් අපි තවත් පටයක් දානවා. තව එද්දි තවත් විකාශනය කරනවා. ඔය ක්‍රම තුනටම සංවිධාන සටහන් ලංකාවෙත් ලෝකෙත් භාවිතා වෙනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට සංවිධාන ව්‍යුහයක නැත්තම් සටහනක ඇති මූලධර්ම. ඔන්න. වටිනාම ඒකකයකට අපි දැන් ප්‍රවේශ වෙනවා. විභාගෙදී අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවා. මේ ඒකකයෙන් එක ප්‍රශ්නයක්වත් නැති ප්‍රශ්න පත්‍රයක් ඔයගොල්ලෝ පහුගිය අවුරුදු 10ක තුල ගේන්න බලන්න. රුපියල් කෝටි 5ක් දෙනවා. ගේන්න බෑ. අනිවාර්යයෙන්ම අහනවා. අනිවාර්යයෙන්ම අහනවා. ඒ නිසා වටිනාම ඒකකයක් මේ පාඩම් පරිච්ඡේද අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න. යම්කිසි පෞද්ගලික සාධාරණ හේතුවක් මත මගහැරුණොත් පසු හරි
මේ පාඩම් පරිච්ඡේද පරිශීලනය කරන ඔබේ යාළුවන්ටත් ඒ බව දැනුම් දෙන්න. මොකද මේක මම ඊටාම ඕනෑකමින් මම කියන්නේ මේ මූලධර්ම සමහර අය වරද්දනවා. මොකද ටෙක්ස්ට් බුක් වල එක විදියක්, ටීචර්ස් ගයිඩ් එකේ තව විදියක්. ඒ නිසා මතක තියාගන්න මාකින් ස්කීම් එක හදන්නේ ප්‍රශ්න පත්‍රයේ බාර ආචාර්යවරයා හෙවත් ප්‍රධාන පාලක පරීක්ෂක කියන තනතුරේ ඉන්න ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා. එයාට අවශ්‍ය, එයා අනුමත කරන විදියට අපි මේ මූලධර්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. තේරුණාද? මේක ක්‍රම දෙකකට අහන දරුවනේ. එක්ක අහනවා සංවිධාන ව්‍යුහයක, එක්ක සංවිධාන සටහන, දෙකම එකයි මතකනේ, කාසිය දෙපැත්ත වගේ. සංවිධාන ව්‍යුහය කියන්නේ තනතුරු කාර්යයන් නැත්නම් කාර්යයන් තනතුරු බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්වුම් කරන සැකෙල්ල. ඒකම ලිඛිත සටහන කරන ඇහුවොත් සංවිධාන සටහන. ඒ නිසා සංවිධාන ව්‍යුහයක මූලධර්ම කිව්වත් සංවිධාන සටහනක මූලධර්ම කිව්වත් දෙකම එකයි. එතනින් නොනවති සමහර අවුරුදු විභාගයට අහනවා සංවිධානකරණයට අදාළ මූලධර්ම. ඒත් මේකම තමයි. අන්න ඒක ඔළුවේ තියාගන්න. සංවිධානකරණයට අදාළ මූලධර්ම ඇහුවොත් ඒත් මේකමයි. තේරුණාද? එහෙනම් සංවිධානකරණේ සංවිධානකරණයේ මූලධර්ම ඒත් හරි. කියන්නේ සංවිධානකරණය කියන සංකල්පය තුල තියෙන උපසංකල්පයක්නේ සංවිධාන ව්‍යුහය සටහන. ඒ නිසා සංවිධානකරණයේ මූලධර්ම ඇහුවත්, සංවිධාන ව්‍යුහයේ මූලධර්ම ඇහුවත්, සංවිධාන සටහනක මූලධර්ම ඇහුවත් ත්‍රිස්සාසයෙන් තුනම එකයි. තුනේදීම එකම උත්තරය යන්නේ. බලමුකෝ. පළවෙනි එක අනකිරීමේ දාමය. එහෙම නැත්නම් විධාන දීමේ දාමය. එහෙම නැත්නම් අදීශනීයමේ chain of command. තේරුණාද? අනකිරීමේ දාමය, එහෙම නැත්නම් විධාන දීමේ දාමය, නැත්නම් අදීශනීයමේ. සිංහලෙන් ක්‍රම තුනකට එනවා, ඉංග්‍රීසියෙන් chain of command කියන එක. පැහැදිලිද? මේකෙන් අදහස් කරන්න දුන්නේ හරියටම කවුරු කාහට වාර්තා කළ යුතුද? නැත්නම් කවුරු කාහට වගකවිය යුතුද කියලා පිළිබිඹු කරන ආකාරයෙන් බලතල ඉහළ තනතුරු වල සිට පහළ තනතුරු දක්වා ගලා යන බව. බලතල ඉහළ තනතුරු සිට පහළ තනතුරු දක්වා ගලා යන බව. තමයි මේක අදහස් කරන්නේ. අපි මේක ඕන චුට්ටක් අපි chart එක ඇතුළේ බලමු. මෙන්න මේ වගේ. අපි හිතමු A B C D F G H. මේකෙන් පෙන්වුම් කරන දැන් මේ සංවිධාන සටහනනේ. මොකද්ද මේක? තිරස්ද සිරස්ද චක්‍රියද සිරස්. හරිද? මේ සිරස් සංවිධාන සටහන පෙන්වුම් කරනවා උඩම ඉන්නේ ඒ. සමහරට මෙයා මැනේජින් ඩිරෙක්ටර් වෙන්න පුළුවන්. කළමනාකරන අධ්‍යක්ෂක වෙන්න පුළුවන්. සමහර විට CEO වෙන්න පුළුවන්. චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් වෙන්න පුළුවන්. සමහර විට මෙයා ජෙනරල් මැනේජර් වෙන්න පුළුවන්. සාමාන්‍යාධිකාරී වෙන්න පුළුවන්. සාමාන්‍යාධිකාරී. සමහරට මෙයා කොමසාරිස් වෙන්න පුළුවන්. කමිෂනර් වෙන්න පුළුවන්. සමහරට මෙයා චෙයාමන් සභාපති වෙන්න පුළුවන්. මේ මුදුනෙම ඉන්න මේ සංවිධාන සටහනේ මුදුනෙම ඉන්න කෙනාට තමයි බලතල සම්පූර්ණ මේක රාසිලා තියෙන්නේ. හරියට ජනාධිපති ක්‍රමයක් තියෙන ආණ්ඩුවක ප්‍රධානීය ජනාධිපතිනේ. එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පූර්ණම රට පවත්වාගෙන යාමේ බලතල තියෙන්නේ ජනාධිපතිටයි. එයා තමයි ඊට පස්සේ ඇමතිවරුන්ට බලතල වෙන් කරලා බෙදන්නේ. ඒ වගේ මෙයාලක තියෙන බලතල වලින් කොටසක් B ට දෙනවා. හරිද? ඒ වගේම C ට දෙනවා. B ළඟ තියෙන බලතල වලින් කොටස් ටිකක් D E හා F ට දෙනවා. C එකේ කොටස් G හා H ට දෙනවා. තේරෙනවද? දැන් මේකෙදි දැන් A B හා C ට බලතල දුන්නේ B හා C ලව්ව යමක් කරව ගන්නනේ. කළමනාකරෝ කියන්නේ එහෙමනේ. අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව. අපි එහෙමනේ කළමනාකරන ඉගෙන ගන්න. අන් අය ලවා, අන් අය සමග සහ අන් අය ලවා. අන් අය සමග වැඩ කිරීමත්, අන් අය ලවා වැඩ කරවා ගැනීමත් තමයි කළමනාකරණය කියලා කිව්වේ. කවුද? මාරිපාක පොලොට්ටන් පීටර් ඩක දෙන්නම්. එවනම් මේ A B සහ C ට බලතල කොටස් කරලා දුන්නේ B සහ C ලවා යම්කිසි රාජකාරියක් ඉෂ්ට කරවා ගන්නටයි. එහෙමනම් B
ඒට වාර්තා කරන්න ඕනේ. C ඒට වාර්තා කරන්න ඕනේ. එහෙනම් කවුරු කාහට වාර්තා කළ යුතුද කියලා පෙන්눔 කරනවා. එහෙනම් B සහ C ඒට වාර්තා කරන්න ඕනේ. ඒට වග කියන්න ඕනේ. වගකීමට බැඳෙනවා. තමන්ට පැවරු රාජකාරිය නිම කර පෙන්වීම සම්බන්ධයෙන් බැඳියාව තියෙන්නේ ඒ B සහ C කාටද? ඒට. එහෙනම් B සහ C ඒට වාර්තා කරන්න ඕනේ. එහෙනම් කවුරු කාහට වාර්තා කළ යුතුද කියලා පෙන්වු කරනවා. B හා C ඒට වාර්තා කරන්න ඕනේ. ඒ වගේම D E F ට බලතල දුන්නේ B. එහෙනම් D E F ට බලතල දීලා B මේ තුන් දෙනාගේ යම්කිසි කාර්යභාරයන් ප්‍රමාණයක් අපේක්ෂා කරනු ඉෂ්ට කරගන්න. එහෙනම් D E සහ F තම තනතුරට අදාළව පැවරුණු කාර්යයන් නිම කර වාර්තා කරන්න ඕනේ. වග කියන්න කාටද? B ට. එහෙනම් D E F කියන තුන් දෙනා B ට වාර්තා කරනවා. කවුරු කාහට වාර්තා කළද කියලා එහෙනම් පෙන්눔 කරනවා. D E සහ F B ට වාර්තා කරන්න ඕනේ. G සහ H C ට වාර්තා කරන්න ඕනේ. ඒ කියන්නේ C බලතල දීලා යම් කාර්යයන් පැවරුවා නම් G සහ H ඒව ඉටු කරමින් C වෙත වාර්තා කරන්න ඕනේ. එහෙනම් ඒක තමයි කිව්වේ කවුරු කාහට වාර්තා කළ යුතුදයි පිළිබිඹුන ආකාරයෙන් බලතල ඉහළ සිට පහළට බලතල ගමන් කරන්නේ මෙහෙමයි නේ. මේ තියෙන මෙයාගේ බලතල කොටසක් මෙයාට දුන්නා. මෙයාගෙන් කොටසක් මෙයාට ගියා. ඊට පස්සේ මෙතනින් කොටසක් මෙතනට ආවා. මෙයාගෙන් කොටසක් මෙයාට දුන්නා. මෙයාටත් කොටසක් පැවරුවා. ඒ වගේ මෙයාගෙන් කොටසක් මෙයාටත් දුන්නා. මෙයාගෙන් කොටසක් මෙයාටත් දුන්නා. තේරුණාද? එහෙමනම් බලතල ඉහළ සිට පහළට ගලාගෙන යනවා. මේක පැති දෙකක් කියනවා. එකක් බලතල ඉහළ සිට පහළට ගලාගෙන යන බව. හරිද? මේකේ කියන කාරණා දෙක තමයි බලතල අධිකාරිය. යමක් කරන්න, යම් තීරණයක් ගන්න, යම් කෙනෙකුට නියෝගයක් දෙන්න ඉහළින් ලැබෙන නීතිමය හිමිකම්. එහෙනම් බලතල ගලා යාම. බලතල ගලා යාම කොහොමද? ඉහළ සිට පහළට. ඉහළ සිට පහළට. මොකද ලංකාවේ තියෙන්නේ top to bottom management process එකක්. top to bottom management process. ඒ කියන්නේ ඉහළ සිට පහළට අධිකාරිය ගලාගෙන යන කළමනාකරණ ක්‍රමයක් තමයි ලංකාවේ තියෙන්නේ. ජපානයේ වෙනස්. ජපානයේ තියෙන්නේ bottom to top. bottom to top management process එකක්. ඒ කියන්නේ පහළ සිට ඉහළට තමයි අධිකාරිය ගලාගෙන යන්නේ. තේරෙනවද? එහෙනම් ලංකාවේ ක්‍රමය අනුව බලතල ඉහළ සිට පහළට ගමන් කරන්න ඕනේ. ඊ බලතල ඉහළ සිට පහළට යනවා. මම මේ කඩයිරි සහිත ඊතල්ලුම් පෙන්නුවේ එකයි. ඒත් එක්කම දෙවනි එක තමයි කවුරු කාහට වාර්තා කළ යුතුද? වාර්තා කළ යුතුද කියන ප්‍රශ්නේ. අන්න කවුරු කාහට වාර්තා කළ යුතුද කියන එක හොඳින් නිරූපණය වෙනවා. DEF හරිද? DEF B ට වාර්තා කරනවා. B ඊට පස්සේ G හා H C ට වාර්තා කරනවා. ඊට පස්සේ B හා C ඒට වාර්තා කරනවා. හරිනේ? මේ තුන් දෙනා B ට වාර්තා කරනවා. මේ දෙන්න C ට වාර්තා කරනවා. B හා C දෙන්න ඒට වාර්තා කරනවා. ඔච්චරයි. ඕක තමයි මේක අදහස් කරන්නේ. අනකිරීමේ නැත්නම් විධාන දීමේ දාමේ හෙවත් අධීසීමේ කියන්නේ ඕකයි. කවුරු කාහට වාර්තා කළ යුතුදයි පිළිබිඹුන පරිදි බලතල ඉහළ තනතුරුවල සිට පහළ තනතුරු දක්වා ගලා යා යුතු බව නැත්නම් ගලා යන බව විද්‍යාමාන කරන සංකල්පය තමයි විධාන දීමේ දාමේ කියන්නේ. ඒතර බලතල දැන් මෙයාගේ බලතල මෙහෙට ගමන් කරන්න බෑ. මෙයාගේ කොට මෙහෙට යන්න බෑ. මෙහෙට යන්න පල්ලෙහාට යන්න ඕනේ. ඉහළ සිට පහළට නේ. බලතල ගලා යාම ඉහළ සිට පහළට. සහ කවුරු කාහට වාර්තා කළ යුතුද කියලා මේකෙන් අපිට පේනවා. කියන්නේ කවුරු කාහට වගකිව යුතුද කියන එක. වාර්තා කරනවා කියන්නේ කවුරු කාහට දැන් B හා C වග කියන්න ඕනේ. වගකීමට බෙදෙනවා A වෙත. D හා F වගකීමට බෙදෙනවා B වෙත. G හා H වගකීමට බෙදෙනවා C වෙත. ඒ වගේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ලියමු එක එහෙනම්. කවුරු කාහට
කවුරු කාට වාර්තා කළ යුතු දැයි. ඒ කියන්නේ වගකීමට පත් විය යුතු දැයි කියන එකම කියන්නේ. එහෙම ලිව්වොත් හරි. එක්ක ලියනවා කවුරු කාහට වාර්තා කළ යුතු දැයි. එක්ක ලියනවා කවුරු කාහට වගකීමට පත් විය යුතු දැයි. පිළිබිඹු කරමින්. පිළිබිඹු කරමින් බලතල ඉහළ සිට පහළට නැත්නම් ඉහළ තනතුරු වල සිට පහළ තනතුරට පහළට ගලා යා යුතු බව මින් අවධාරණය කරයි. පැහැදිලිනේ? වැදගත්ම මූල ධර්මයක් මේක. දෙවැනි එක. ස්කලා මූල ධර්මය. අර ස්කලා ප්‍රින්සිපල් නැත්නම් ප්‍රින්සිපල් ඔෆ් ස්කලා කියන එක සිංහලෙන් කියන්නේ ස්කලා මූල ධර්මය. නැත්නම් අධිකාරී මාර්ගය එක්ක සම්බන්ධතා රටාව කියලා කියනවා. අධිකාරී මාර්ගය මේ තුනම පේපර් එකේ ඇවිල්ලා තියෙනවා. වර්ඩ් තුනම ඇවිල්ලා තියෙනවා. ස්කලා මූල ධර්මය, අධිකාරී මාර්ගය, සම්බන්ධතා රටාව. හරිද? ස්කලා ප්‍රින්සිපල් නැත්නම් ලයින් ඔෆ් ඔතොරිටි. නැත්නම් මේ මොකද්ද? HIERACHY මොකද්ද? හියර්චයි ද නෑ හියර්ෂේ. ඔක ප්‍රොනවුන්ස් කරන්නේ හියර්ෂේ කියලා. හියර්ෂේ දූරාවලි කියන අර්ථය. තේරුණාද? මේකේ තේරුම ඉහළ සිට පහළට බලතල ගලා යන්න ඕනේ. සියලු මට්ටම් වල තනතුරු අතර බලතල නොකැඩී ගලා යා යුතු බව. තේරුණාද? සියලු තනතුරු අතර බලතල නොකැඩී ගලා යා යුතු බව තමයි අදහස් කරන්නේ. තේරුණානේ? දැන් මම මේ දෙකම අධීශනීයමයි චේන් ඔෆ් කමාන්ඩ් එකයි ලයින් ඔෆ් ඔතොරිටි එකයි දෙක එක ළඟම ගත්ත හේතුව ඒක දැන් ගුරුවත් පොතේ තියෙන මේක දැන් දෙකක මම එකට ගත්තා. මේක මේ විදිහට පේනකොට මේක ගොඩක් ළමයි කියනවා මේක පැටලෙනවා කියලා. ඒ කියන්නේ ළමයිට ව්‍යාකූල වෙලා නැහැ ව්‍යාකූල නැහැ පැටලෙන්නේ නැහැ. මේ දෙක. ඉස්සෙල්ලක පැහැදිලිනේ. කවුරු කාහට වාර්තා කළ යුතු දැයි පිළිබිඹුවන ආකාරයට බලතල නැත්නම් අධිකාරිය ඉහළ තනතුරු වල සිට පහළ තනතුරු දක්වා ගලා යා යුතු බව. පැහැදිලිනේ ඒක. මේකෙන් කියන්නේ බලතල කියන්නේ සංවිධාන දූරාවලිය. තේරුණාද නැත්නම් සංවිධාන සටහනේ සියලු තනතුරු වෙත බලතල නොකැඩී ගලා යා යුතු බව. තේරුණාද? ඒක පැහැදිලි කරොත් මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි හිතමු A B C D F G H මේක තේරුම දැන් ඉස්සෙල්ලා කිව්වේ ඉහළ සිට පහළට බලතල ගලා යන්න ඕනේ. ඒකෙන් කවුරු කාහට වාර්තා කළ යුතුයි පේන්නේ. හරිනේ? දෙකක් සංකල්ප දෙකක් මික්ස් වෙලා තියෙන. හයිබ්‍රිඩ් එක. තේරුණාද? හරිනේ? D සහ F B ට වාර්තා කරන්න ඕනේ. B ට වග කියන්න ඕනේ. G සහ H C ට වග කියන්න ඕනේ. B සහ C A ට වග කියන්න ඕනේ. එහෙනම් ඒක එක පැත්තක්. අනිත් එක ඉහළ සිට පහළටයි බලතල ගලාගෙන යන්නේ. ඉස්සෙල්ලා කිව්වේ ඒකනේ. අධිශනීයමකු ඒකයි. අනකිරිමි දාමකු ඒකයි. තේරුණාද? දැන් මේකෙන් කියන්නේ අධිකාරී මාර්ගයේ සම්බන්ධතා රටාවෙන් කියන්නේ එහෙම නෙවෙයි බලතල ඉහළ සිට පහළට කියන එක මේකත් පිළිගන්නවා. මේ මූල ධර්මයක් පිළිගන්නවා. බලතල ඉහළ සිට පහළට සියලු තනතුරු අතරේ නොකැඩී ගලා යා යුතු බව. තමයි මේක අදහස් කරන්නේ. වෙනස අහු වෙනවද?
වෙනස දැන් තේරෙනවද? ඉස්සෙල්ලා කිව්වේ කවුරු කාහට වාර්තා කළ යුතුදැයි පිළිබිඹුන ආකාරයෙන් බලතල ඉහළ සිට පහළ තනතුරු දක්වා ගලා යුතු බව. මේකෙන් කියන්නේ අධිකාරී මාර්ගයේ සම්බන්ධතා රටාවෙන් කියන්නේ බලතල ඉහළ සිට පහළට සියලු තනතුරු ආවරණය වන පරිදි ගලා යුතු බව. දෙකම එක වගේනේ. පොඩි වෙනසක් මොකද්ද වෙනසද? වෙනස වැටුණාද? ඉස්සෙල්ලා කියන්නේ බලතල ඉහළ සිට පහළට ගලා යුතු බව. මේකෙන් කියන්නේ බලතල ඉහළ සිට පහළට කොහොමද? සියලු තනතුරු ආවරණය කරමින්. අන්න ඉස්සෙල්ලා කිව්වේ නෑ සියලු තනතුරු කතාවක්. ඉස්සෙල්ලා කිව්ව විදිහට දැන් බලතල සමහරට දැන් ඉස්සෙල්ලා කිව්ව අධීශ නියමය අනුව ඒගෙන් Bට Bගෙන් Fට සමහර බලතල නැතුව වෙන්න පුළුවන්. බෑ මේකෙදි කියන්නේ Aගෙන් බලතල ප්‍රමාණය Bටත් එන්න ඕනේ, Cටත් එන්න ඕනේ, Bගෙන් Dටත් එන්න ඕනේ, Fටත් එන්න ඕනේ, Cගෙන් Gටත් Hටත් හැමෝටම එන්න ඕනේ. ඒකයි මේකෙන් කියන්නේ. දෙකම එක වගේ. දෙකෙන්ම කියන්නේ එකම දෙයක් කියවෙනවා. මොකද්ද? ඉහළ සිට පහළට බලතල යනවා කියන එක. හැබැයි ඉස්සෙල් එකේ කියන්නේ බලතල සියලු තනතුරට යන්න ඕන කියලා. ඒකෙන් කියන්නේ කවුරු කාහට වාර්තා කරලා යුතුද කියලා පේන්න ඕනේ. මේකෙන් ඊට වඩා චූටි වෙනසක් කරනවා. බලතල ඉහළ සිට පහළට යන්න ඕනේ. හැබැයි සියලු තනතුරු අතර බලතල බෙදී යන්න ඕනේ. ඒ කියන්නේ එක තනතුරකටවත් අධිකාරී හේවත් බලතල නැති වෙන්න බෑ කියන එක මේ කියන්නේ. දැන් පැහැදිලිද? ඒ කියන්නේ සියලු තනතුරු තුර සම්බන්ධතාව කියන එක. ඒ කියන්නේ අපි හිතමු A ගෙන් Bටයි Cටයි බලතල ගියා. Bගෙන් Dට දුන්නේ නැහැ. බලතල මෙයාට දුන්න කියලා හිතන්නකෝ. එතන තියෙන පොඩි ප්‍රශ්නයක්. ඒතර මොකද වෙන්නේ? Bට අධිකාරියක් නැහැ. Bට යමක් කරන්න බෑ. B අපි කියන්නේ නාමික පුද්ගලයෙක් බඩපත් වෙනවා. එයා කලකිරෙනවා. එයා දක්ෂයෙක්. එයාගේ දක්ෂතාව වලින් එයා ප්‍රයෝජනයක් ගන්න දෙන්නේ. එයා කළමනාකාරීත්වයට හොඳ යෝජනා කරන්නේ. උපදෙස් දෙන්නේ. එයා දුර්වලතාවයක් දැක්කොත් ඒකට නිශ්ශබ්දව ඉන්නවා. ඒ දුර්වලතාවයේ අලාභහනය කරනකම් මෙයා බලාගෙන ඉන්නවා. අන්න නරක දෙයක්. මෙතනත් එහෙම. මෙතන අපි හිතමු මෙයාට දෙන්නේ නැහැ. Hට දෙනවා. එතනත් වෙන්නේ එකයි G හුදකලා වෙනවා. G කලකිරෙනවා. දැන් H කියන්නේත් මං වගේම මගේ ශ්‍රේණියේම දුහරයක් නැත්නම් කළමනාකරුවේ සේවකයෙක්. ඒතර එයාට බලතල තියෙනවා මට නැහැ. අන්න G කලකිරලා Gත් මොකද වෙන්නේ? කළමනාකරන ක්‍රියාවලිය කඩාකප්පල් වෙන්න එයා එක්ක කටයුතු කරනවා එක්ක කඩාකප්පල් වෙනකම් බලාගෙන ඉන්න පැත්තකට. දායකත්වයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ හැම දිනාටම බලතල සාධාරණ විදියකට තනතුරේට පැවරුණු කාර්ය ඉටු කරන්න ප්‍රමාණවත් ලෙස සමාන වෙන්න ඕනේ නැහැ. දැන් මෙයාට කාර්යයන් ගොඩාක් පැවරිලා නම් බලතල ගොඩක් දෙන්න ඕනේ. මෙයාට කාර්යයන් ටිකයි නම් බලතල ටිකක් ඇති. ඒ වගේ හැම දිනාටම බලතල ගියා නම් හැම දිනාගේම දායකත්වය ලැබෙනවා. එක්කෙනෙක්වත් කරාරින්නේ නැහැ. මේ හැමෝගෙම සාමූහික දායකත්වයෙන් කළමනාකරන ක්‍රියාවලිය සාර්ථක වෙනවා කියන එක මේ කියන්නේ. පැහැදිලිද? එහෙනම් මේක වෙනස් ඉස්සෙල්ලට වඩා. මේ කියන්නේ බලතල සියලු තනතුරු අතරේ නොබිඳී නැත්නම් නොකැඩී අඛණ්ඩව ගලා යා යුතු බව. තමෝග දස් කරන්නේ. තේරෙනවද? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සියලු සේවකයන් ඇතුළත් වන අධිකාරී මාර්ගයේත් හරි. සියලු සේවකයින් ඇතුළත් වන අධිකාරී මාර්ගය කියන්නේ ඉස්සෙල්ලා කිව්වකමනේ. දැන් ඉස්සෙල්ලා කිව්ව මං බලතල ඉහළ සිට පහළට සියලු තනතුරු ආවරණය වන ආකාරයෙන් හැම තනතුරකටම බලතල යන්න ඕනේ යන ප්‍රමාණය. ආවරණය වන ආකාරයෙන් නොකැඩී ගලා යුතු බව. ඒ කියන්නේ එක තනතුරකටවත් බලතුල ගියරත ඒතර කැඩෙනවා. එහෙම කැඩෙන්න බෑ කියන එකයි කියන්නේ. එහෙම නැත්නම් සියලු සේවකයන් ඇතුළත් වන අධිකාරී මාර්ගය. සියලු සේවකයන් ඇතුළත් වන අධිකාරී මාර්ගය කියන මේ කියන්නේ. තේරුණාද? right. අපි මෙහෙම ලියමුකෝ. බලතල සියලු තනතුරු අතරේ නොකැඩී ගලා යා යුතු බව. මින් අදහස් වේ. නැතහොත් සියලු සේවකයින් ඇතුළත් වන
සියලු සේවකයන් ඇතුළත් වන අධිකාරී මාර්ගය. අධිකාරී මාර්ගය එහෙම කිව්වොත් හරි. උත්තරයි. අමතක කරනකො ගොඩක් වෙලාට ගොඩක් ළමයි ඕව වර්ධ ගන්න විභාගෙදි පටල ගන්නවමයි. ඉස්සෙල්ලා කිව්වා අධීශ නියමය chain of command ඒ කිව්වේ ඉහළ සිට පහළට අධිකාරියවත් බලතල ගලාගෙන යන්න ඕනේ. ඒ තුලින් කවුරු කාහට වාර්තා කළ යුතුදයි හොඳින් පිළිබිඹු වෙන්න ඕනේ. හරිද? මේකෙන් කියන්නේ බලතල සියලු තනතුරු අතරේ නොකැඩී නැත්නම් නොබිදී ගලා යුතු බව. සියලුම තනතුරු වලට බලතල යා යුතු බව. නැත්නම් සියලු සේවකයන් ඇතුළත් වන අධිකාරී මාර්ගය. ඒ කියන්නේ අධිකාරියේ සියලු සේවකයන්ට ගලා ගියපු ආකාරයනේ. සියලු සේවකයන් ඇතුළත් වන අධිකාරී මාර්ගය. පැහැදිලිවම දෙකක්. තේරුණානේ? රයිට්. තුන්වෙනි එක තමයි අනකිරීමේ ඒකීයත්වය. අනකිරීමේ ඒකීයත්වය. අනකිරීමේ ඒකීයත්වය. unity of command. unity කියන්නේ මොකද්ද? ඒකීයත්වය නේද? සාමූහික බව කියන එකනේ. අපි කියන්නේ රටක පුරවැසියන් අතර unity එකක් තියෙනවා කියලා. ඒ තේරෙනවා. ඒකී භාවයක්. ඒ කියන්නේ එකාමෙන් ක්‍රියා කිරීම. ඒ වගේ unity of command. අනකිරීමේ ඒකීයත්වය නැත්නම් ඒකීයතාවය. මේ කියන්නේ එක් සේවකයෙකුට එක්වරකදී එක් කළමනාකරුවෙක් හෝ එක් සුපරීක්ෂකයෙක් පමණක් නියෝග දිය යුතු බව. ඒක සරලයි. දැන් යම් සේවකයෙකුට සුපරීක්ෂකයෙක් යමක් කරන්න කියලා නියම කරනවා. ඒ මොහොතේම තවත් සුපරීක්ෂකයෙක් තවත් යමක් කරන්න කියලා නියම කරනවා. සුපරීක්ෂකයන්ට උඩ ඉන්න මධ්‍ය කළමනාකරුවෙක් කියන නෑ ඒ දෙන්නගේ වැඩි පස්ස බලා ගන්න. දෙවා දැන් මේක කරලා ඉන්න. ඊට තව වැඩක් පවරනවා. මොකද වෙන්නේ? මේ සේවකයා අපි කියන්නේ නන්නත්තරයි කියලා. නන්නත්තරයි ව්‍යාකූලයි. ඒතර ඒ සේවකයා කලකිරෙනවා. ඒතර ඒ සේවකයා කලමනාකරු කියපු දේ කරන් පස්සේ සමහරට සුපරීක්ෂකවරයාගේ දෝෂාරෝපණයට ලක් වෙනවා. ඔයාට ලොකු අය කරාම ලොකු අය කිව්වොත් කරන්න පුළුවන් අපි කියන දේ තමයි කරන්න බැරි. ඔහොම යන්කෝ. ඒ වගේනේ අනිවාර්යයෙන්ම නිකන් අනවශ්‍ය අභ්‍යන්තර ගැටුම් ඒවත් කාර්මික ආරවුල් මොකද අන්න මෝදු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක හොඳ දෙයක් නෙවෙයි. එවැනි දේවල් එවැනි සුළු හිඩැස් වලින් තමයි සේවක කළමනාකරුවන් අතර මත ගැටුම් ඇති වෙලා ව්‍යාපාර බිඳ වැටෙන තරම් කාර්මික ආරවුලක් බවට පරිවර්තනය වෙන්නේ. එහෙම නොවන්නට නම් සෑම මට්ටමකම කළමනාකරුවෝ මධ්‍ය කළමනාකරුවෝ වේවා පහළ දැන් සුපරීක්ෂකයෝ කියන්නේ පහළ කළමනාකරුවෝ මධ්‍ය කළමනාකරුවෝ කියන්නේ අපිට අංශභාර ප්‍රධානිය අග්‍ර කළමනාකරුවෝ කියන්නේ ඩිරෙක්ටර් බෝඩ් එක සයින් උඩ ඉන්න මතකයි නේද? එහෙනම් සෑම මට්ටමකම කළමනාකරුවන්ට වගකීමක් ආරෝපණය කරන මේ මූලධර්මයේ. මේ මූලධර්මයේ දීලා තියෙන කාටද? කළමනාකරුවන්ට. කළමනාකරුවන්ට මේකෙන් මඟ පෙන්වීමක් කරනවා. මොකද්ද මඟ පෙන්වීම? එක්වරකට එක් සේවකයෙකුට නියෝග දිය යුත්තේ එක කළමනාකරුවෙක් හෝ සුපරීක්ෂකයෙක් පමණයි. එහෙම නැත්නම් යම් සේවකයෙක් වගකීමට පත් වෙන්න ඕනේ එක කළමනාකරුවෙකු හෝ එක සුපරීක්ෂකයෙකුට පමණයි. නැත්නම් යම් සේවකයෙක් එකවරකට පිළිපදින්න ඕනේ එක් සුපරීක්ෂකවරයෙක් හෝ එක් කළමනාකරුවෙක් දෙන නියෝග පමණයි කියන එකයි මේකේ තේරුම. පැහැදිලිනේ? රයිට්. අපි ඒක මෙහෙම ලියමු. එක්වරකදී එක් සේවකයෙකු වෙත එක් සුපරීක්ෂකයෙකු කියන පහළ පෙළ කළමනාකරුණු පහළ පෙළ ෆස්ට් ලයින් මැනේජර්ස්ලානේ සුපරීක්ෂකයෙකු හෝ කළමනාකරුවෙකු ඒ කියන්නේ මධ්‍ය කළමනාකරු හෝ කළමනාකරුවෙකු පමණක් නියෝග ලබා දිය යුතු බව නැත්නම් එක්වරකදී එක් සේවකයෙක් වගකීමට පත් වෙන්න ඕනේ එක් සුපරීක්ෂක පමණ. එහෙම කිව්වොත් හරි. නැතහොත් එක්වරකදී එක් සේවකයෙකු
එක් සේවකයෙකු වගකීමට පත්විය යුත්තේ වගකීමට පත්විය යුත්තේ එක් කළමනාකරුවකු වෙත පමණි. එච්චරයි. පැහැදිලිද? අපි බලමු ඊළඟ මුළු ධර්මයේ බලතල හා වගකීම් වල සමානත්වය නැත්නම් සමබරතාවය. බලතල හා වගකීම් වල සමානත්වය නැත්නම් බලතල හා වගකීම් වල සමබරතාවය. තේරුණාද? equal authority and responsibilities. equal authority and responsibilities. මේකත් සරලයි. මේ කියන්නේ යම් සේවකයෙකුට සිය තනතුරට අදාළ කාර්යයන් ප්‍රමාණයක් පවරන ඉෂ්ට කරන්න. තනතුරකට පවරන කාර්යයන් තියෙනවනේ. ඒ තනතුරකට පවරන කාර්යයන් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් වූ අධිකාරියක් නැත්නම් බලතල ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. කාර්යයන් ප්‍රමාණය ඉක්මවා පමණ ඉක්මව අධිකාරිය දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කාර්යයන් ටිකක් පවරලා බලතල ගොඩක් දුන්නම ඒකත් අර්බුදයක්. එහෙම නැත්නම් කාර්යයන් ගොඩාක් දෙනවා. පවරලා බලතල චුට්ටක් දෙනවා. ඒකත් බෑ. බලතල ටිකක් දුන්නොත් කාර්යයන් ගොඩක් ඉටු කරන්න ඒ බලතල ප්‍රමාණවත් නැහැ. ඒතකොට අර්බුද. අන්න සේවක කළමනාකරන ගැටුම්. කාර්මික ආරෝල් කියලා අපි පර්සනල් මැනේජ්මන්ට් පාඩමේ කතා කරන ඉස්සරහට ඒවා. එහෙම වෙන්න බෑ. තේරෙනවද? එහෙනම් යම් තනතුරකට පැවරෙන කාර්යභාරයන් ඉෂ්ට කිරීමට ප්‍රමාණවත් වූ බලතල ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම සෑම තනතුරකටම හිමි වී යුතු බව තමයි මේ මුල් ධර්මයෙන් අදහස් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? කාර්මික ආරවුල් සේවක කළමනාකරන ගැටුම් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිනේ? right. මෙහෙම ලියමු අපි යම් තනතුරකට පැවරෙන කාර්යයන් ඉටු කිරීමට ප්‍රමාණවත් වූ බලතල ප්‍රමාණයක් ලබා දී යුතු බව තමයි මේක අදහස් කරන්නේ. ඊට වඩා බලතල දෙන්න වැඩිපුර දෙන්නත් අවශ්‍ය නැහැ. අඩුවෙන් දීලත් බෑ. කාර්යයන් ඉෂ්ට කරන්න සමාන ප්‍රශස්ත බලතල ප්‍රමාණයක් දී යුතු බව. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ එක. මධ්‍යගතකරණය. තවත් සංවිධානකරණයේ මූල ධර්මයක් තමයි මධ්‍යගතකරණය. සෙන්ට්‍රලයිසේෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මධ්‍යගතකරණය. මොකද්ද මේ මධ්‍යගතකරණය කියන්නේ? තීරණ ගැනීමේ බලතල ඉහළ කළමනාකරන මට්ටම් වල රඳවා ගන්න. පහළ කළමනාකරන මට්ටම් වලට තීරණ ගැනීමේ බලතල දෙන්නේ නැහැ. එක්ක සීමා සහිත දුන්නා. තේරුණාද? එහෙනම් තීරණ ගැනීමේ බලතල සමස්තයම ඉහළ කළමනාකරන මට්ටම් වල හෝ තීරණ ගැනීමේ බලතල වලින් වැඩි ප්‍රමාණයක් බහුතරයක් ඉහළ කළමනාකරන මට්ටම් වල රඳව ගත්තොත් අපි ඒකට කියන්නේ මොකද්ද? මධ්‍යගතකරණය. හරිනේ? ඒ කියන්නේ බලතල බහුතරයක් ටොප් මැනේජ්මන්ට් එකේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕකේ විරුද්ධ පැත්ත මොකක්ද එතකොට? තීරණ ගැනීමේ බලතල වලින් කොටසක් පහළ මට්ටම් වල කළමනාකරුවන්ට ලබා දෙනවා. තීරණ ගැනීමේ බලතල වලින් කොටසක් පහළ මට්ටම් වල කළමනාකරුවන්ට ලබා දෙනවා. ඒක තමයි විමධ්‍යගතකරණය කියන්නේ. ඩීසෙන්ට්‍රලයිසේෂන් කියන්නේ ඒක. ඒ වගේ එනම් සංවිධාන සටහන් නැත්නම් ව්‍යුහයන් තුල මධ්‍යගතකරණය හෝ විමධ්‍යගතකරණය කියන මූල ධර්මත් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. මධ්‍යගතකරණය හෝ විමධ්‍යගතකරණය කියන සංකල්පත් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. තේරුණාද? ඔය දෙකෙන් එකක්. සමහරට දෙකම ඇතුළත් වෙන්නේ දෙකෙන් එකක්. තේරුණාද? මෙහෙම ලියමු එකට තීරණ ගැනීමේ බලතල. තීරණ ගැනීමේ බලතල
ඉහළ මට්ටම්වල කළමනාකරන තනතුරු වෙත රඳවා ගැනීමයි. තනතුරු වෙත රඳවා ගැනීමයි. විභාගෙට නිතර ගැටලු යොමු වෙනවා මේ මධ්‍යගතකරණය හෝ විමධ්‍යගතකරණය වාසි අවාසි. advantages and disadvantages. මෙන්න වාසි. මධ්‍යගත කරණයේ වාසි හා අවාසි. මධ්‍යගත කරණයේ වාසි හා අවාසි. වම් අත පැත්තේ ඉන්නේ වාසි. වාසි මොනවද? තීරණ ගැනීම වේගවත් වෙනවා. ඒක ඔබට දැනෙන්න ඕනේ. කටපාඩම් කරන්න බෑ. තීරණ ගැනීම වේගවත්ද? ඔව්නේ. ඇයි? දැන් සමහරව අපි තුන් টොප් මැනේජ්මන්ට් ලෙවල් එකේ ඉන්නේ 3 දෙනයි. නැත්නම් දෙන්නයි. ඒ දෙන්න තමයි තීරණ ගන්න. ඉක්මන්නේ දෙන්න සාකච්ඡා කර දුන්නා. නමුත් පහළ මට්ටම් වලට තීරණ ගැනීමේ බලතල කොටස් පැවරුත් මොකද වෙන්නේ? කළමනාකරු දැන් 20ක් 25ක් විතර එනවා. මොකද වෙන්නේ? අන්න එක එක කළමනාකරුවන්ගේ හැදුණු වැඩුණු පරිසරයන් වෙනස්. ඒගොල්ලන් ජීවත් වන සංස්කෘතිය, ඒගොල්ලෝ ක්‍රියාත්මක වන සංස්කෘතිය වෙනස්. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වෙනස්. ආකල්ප වෙනස්. අධ්‍යාපන මට්ටම දැනුගත්කම් වෙනස්. පළපුරුද්ද වෙනස්. ඒ අනුව ඒගොල්ලෝ යම් ගැටලු දිහා බලන කෝණයන් අසමානයි. මේ නිසා ඒගොල්ලන්ගේ අදහස්වල තීරණවල මොකද වෙන්නේ? නොගැලපීම් ඇති වෙනවා. ගැටුම් ඇති වෙනවා. එහෙනම් ඒකීය තීරණයකට එන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. තේරෙනවද? වැඩි වෙලාවක් ගත වෙනවා. අන්න ඒ නිසා තීරණ ගැනීම වේගවත් වෙන්නේ නැහැ. ගොඩක් ඉන්නවනම්. මේකෙදී එහෙම වෙන්නේ නැහැ. උඩ ඉන්නේ කළමනාකරු දෙන්නයි 3 දෙනයි සාකච්ඡා කරා පොදු එක ගත්තේරාව තීරණ ගත්තා. තීරණ ඉක්මන්. තේරෙනවද? අනික තීරණවල ඒකීයත්වයත් ආරක්ෂා වෙනවා. දෙන්නෙක් කියමුකෝ. ගන්න ඒ දෙන්න ගොඩක් වෙලට එකිනෙක අවබෝධ කරගෙන එකම විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්ච එකම අධ්‍යාපන මට්ටමක් දරන තේරෙනවද? දිගු කාලයක් එකම ආයතනයේ වැඩ කරන අග්‍ර කළමනාකරු දෙන්නෙක් නම් මත ගැටුම් නැහැ. එහෙනම් තීරණවල ඒකීයත්වයක් තියෙනවා. දැන් බලන්න නඩු තීන්දුවක් දෙනකොට නඩු තීන්දුවක පවා 5 දෙනෙක් පංච පුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් මගින් තීන්දුවක් දෙනකොට තේරෙනවද? 3 දෙනෙක් දෙනවා චූදිතය වැරදිකරු කියලා. දෙන්නෙක් දෙනවා චූදිතය නිවැරදිකරු කියලා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. තේරෙනවද? ඒක 3 දෙනාගේ පැත්තට තීන්දුව ලැබුණට දෙන්නෙක් කියන්නේ නොසලකා පිළිපිසක් නෙවෙයිනේ. දැන් 5න් 4ක් කියනවා චූදිතය නිවැරදිකරු කියලා. ඒකේ උලක් නැහැ තරම්. දැන් 5න් 3යිනේ කියන්නේ නිවැරදිකරු කියලා. 5න් 2ක් වැරදිකරු කියලා කියනවා. ඒතර ඒක ප්‍රශ්නයක්. ඒ වගේ තීරණවල ඒකීයත්වය මේක ආරක්ෂා වෙනවා. තේරෙනවද? අනිත් එක පාලන කටයුතු පහසු වෙනවා. පාලන කටයුතු පහසුයි. ඇයි? කළමනාකරු දෙන්නේ නැහැ 3 දෙනයි. ඒ යටතේ තමයි සේවකෝ ඉන්නේ. සේවකෝ කියන්නේ ඒගොල්ලන්ට තේරෙන පාලන කටයුතු අවුල් නැහැ. පහසු වෙනවා. අනික sannivedanaye පහසු වෙනවා. sannivedana කරන්න පහසු වෙන්නේ. අග්‍ර කළමනාකරු දෙන්නයි. ඒ යටතේ සේවක කණ්ඩායම් දෙකක් ඉන්නවා. එහෙනම් ඒ දෙන්න පුළුවන් ලේසියෙන් ඒගොල්ලන්ට මේ sannivedana කරන්න. පහළ මට්ටම් වල කළමනාකරු වැඩි වෙන මොකද වෙන්නේ? එක එක කළමනාකරුන්ට සේවක කණ්ඩායම් රාශියක් තියෙන ගෲප් කීපයක් එතකොට. අන්න sannivedana කරනකොට මොකද වෙන්නේ? sannivedana විකෘති වෙන්න පුළුවන්. එක කණ්ඩායමකට යනවා පණිවිඩය එක විදියකට ඊළඟ කණ්ඩායමකට පණිවිඩය වෙනස් වෙලා යනවා. ඒකීයත්වයක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම sannivedana සංකීර්ණ වෙනවා. දැන් මෙතන sannivedana පහසුයි. උදාහරණයක් වශයෙන් කළමනාකරු දෙන්නයි දෙන්නයට තමයි වැඩ කණ්ඩායම් දෙකක් ඉන්නේ. එහෙනම් ඒ දෙකට හරියටම එක හා සමානව මේ sannivedana කරන්න පුළුවන්. අනිත් එක තමයි පිරිවැයත් අඩු වෙනවා. විශේෂයෙන් මෙතන අඩු වෙන්නේ මොන පිරිවැයද? පරිපාලන පිරිවැය. පරිපාලන පිරිවැය. තේරුණාද? පරිපාලන පිරිවැය කියන්නේ දැන් මේකේ දැන් අපි හිතමු කිසියම් ආයතනයක සේවකයෝ 30ක් ඉන්නවා. ඔය 30 දෙනා කළමනාකරු ඉහළ කළමනාකරු දෙන්නෙක්ගේ අධීක්ෂණයට පාන ලක් කරොත් එහෙම කළමනාකරු දෙන්නයි ඉන්නෝනේ. කළමනාකරු දෙන්නෙකුට විතරයි වැටුප් ගෙවන්න. මොකද ඒගොල්ලන්ගේ වැටුප් වැඩි. කළමනාකර නොවන සේවකයන්ට වඩා කළමනාකරුවන්ගේ වැටුප් සහ දීමන ඉතා ඉහළයි.
ලොකු වියදමක් යන්නේ ඒගොල්ලන්ටනේ. තේරුණාද? එතකොට අපි රුපියල් ලක්ෂයක් කියලා පඩි ලක්ෂ 2යි. නමුත් කළමනාකරු 6 දෙනෙක් දාගත්තොත් උඩ ඉන්න දෙන ලක්ෂ 2යි අනිත් 4 දෙනා ඊට වඩා අඩු ශ්‍රේණිය නම් ඒගොල්ලන්ට අඩු ගන්න 80000 ගානේ ගත්තොත් 8 වරක් 4 කීයද? 8 වරක් 4 කීයද? 320000යි. එතන 320000 එතන ලක්ෂ 2යි 520000ක් යනවා. අන්න පරිපාලන පිරිවෙල වැඩි වෙනවා. තේරුණාද? සේවක වෙනස් වෙන්නේ නැහනේ. දැන් ඉස්සෙල්ලා සේවකෝ 30 දෙනා 15 කළමනාකරු දෙන්නට බෙදලා ගියා. හරිනේ. දැන් වෙන්නේ සේවකෝ 30 දෙනා 5 දෙනා ගානේ 6 දෙනාටම බෙදනවා. සේවකෝ එකයි. මම එකයි පරිපාලන පිරිවෙල තමයි මේකේ අවම වෙන්නේ. මොකද කළමනාකරු අඩු වෙන තරමට හොඳයි. විමධ්‍යගත කරන්නේදී පහළ කළමනාකරු වැඩි වෙනවා. අන්න පරිපාලන පිරිවෙල වැඩි වෙනවා. මේක වාසි. ඔය වාසි වගේම අවාසිත් තියෙනවා. කාසි දෙපැත්තක් තියෙනවනේ. පළවෙනි එක තමයි තීරණ ක්‍රියාත්මක කිරීම අපහසු වෙනවා. තීරණ ක්‍රියාත්මක කරන්න අමාරු. ඇයි හේතුව? කළමනාකරු දෙන්නයි සේවකයෝ අපි තුමු 30 ඉන්නවා 60ක් ඉන්නවා. එතකොට මම තමයි තීරණ ක්‍රියාත්මක කරන්නේ. මම සියල්ලම තීරණ මම දැනුම් දෙන්න ඕනේ. හරිද? ඒ තීරණ සමහරට වැරදි ආකාරයෙන් පිළිගන්නෝ සේවකයෝ. සමහරට නිවැරදි ආකාරයෙන් පිළිගන්නවා. සමහර අය බාගෙට තේරුම් ගන්නවා. සමහර අය මගේ නියෝග පිළිගන්නවා. පිළිගත්තද නැද්ද කියලා මට හැමෝම පරීක්ෂා කරන වෙලාවක් නැහැ පැය කිහිපයක් තුල. අන්න ඒ වගේ තීරණ ක්‍රියාත්මක කරන පහසුව. දැන් විමධ්‍යගතකරණයේදී එක් කළමනාකරුවෙකුට පාලනය කරන්නේ ටික දෙනානේ. ඒ ටික දෙනාට තීරණ හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන්. තීරණ යනුව ඒගොල්ලෝ ක්‍රියාකාරී වෙනවද වැඩ කරනවද කියලා පරීක්ෂණය කරන්න පුළුවන්. ලේසි. තේරෙනවද? මේක අමාරුයි. අනික සාර්ථක තීරණ ගැනීම අවස්ථා මගහැරි. දැන් ඉහළ කළමනාකරු දෙන්නනේ මම උදාහරණයක් වශයෙන් ගත්ත තීරණ ගන්නේ. නමුත් තව පහළ පෙළ කළමනාකරු 4-5 දෙනෙක් ඉන්නවා. ඒ අද ඉහළ කළමනාකරුවන්ට නොපෙනෙන දේ හැඟෙන්නේ නැති දේ පහළ කළමනාකරුවන්ට දැනෙන්න බැරිද පෙනෙන්න බැරිද පුළුවන්. එහෙනම් පහළ කළමනාකරුවන් තුල ඉහළ කළමනාකරු දෙන්න විසින් ගන්න තීරණ වලට වඩා හොඳ අර්ථවත් දිගු කාලීන ප්‍රතිඵල තියෙන. තේරුණාද? හොඳ අර්ථවත් තීරණ තියෙන බුණොත් ඒවා මොකද වෙන්නේ? යටපත් වෙලා යනවා. ඒ නිසා සාර්ථක තීරණ ගැනීම අවස්ථාව මගහැරෙනවා. සේවක අභිප්‍රේරණය පහළයයි. සේවක අභිප්‍රේරණයත් පහළ යනවා. මොකද හේතුව දැන් ඕනම සේවකයෙක් කැමති විශේෂයෙන් පහළ මට්ටම් වල සේවකෝ කැමති කළමනාකරන තීරණ ගැනීමේ ක්‍රියාවලියට තමන්ව සම්බන්ධ කරගන්න ඕනේ. ඇත්ත කතාව ඕකනේ. කළමනාකරන තීරණ ගැනීමේ ක්‍රියාවලියට තමන්ව සම්බන්ධ කරගන්න කැමති. නමුත් මෙතන විමධ්‍යගතකරණය වගේ මධ්‍යගතකරණයේ තීරණ ගන්න උඩ ඉන්න දෙන්න විතරයි. එහෙනම් අනිත්‍ය කලකිරීමටපත් වෙනවා. ඒගොල්ලෝ කාර්යයට පෙළඹෙන්නේ නැහැ. අකමැත්තෙන් තමයි වැඩ කරන්නේ. ඔක හරියට ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ එක අපි හිතමු A level section එක යනපු කොමර්ස් වල වාණිජ්‍ය විෂය ධාරාවට අයිති section එක ගත්තොත් ඒ කියන්නේ කොමර්ස් stream එක ගත්තොත් ඒකේ ඉන්නවනේ sectional head කෙනෙක් ඉන්නවනේ. ඊට පස්සේ subject teachersලා ඉන්නවා. තේරුණාද? දැන් විදුහල්පතිවරයා නිතරම sectional head එක්ක පමණක් සාකච්ඡා කරලා තීරණ අරගෙන තීරණ දැනුම් දෙනවා. එතකොට මොකද වෙන්නේ? accounting teacher, BS teacher, econ teacher මොකද වෙන්නේ? කලකිරීමටපත් වෙනවා. ඉතින් අර ඒගොල්ලෝ වගේමනේ ඉතින් sectional head අර නාමික නිලයක් දීලා තියෙනවා. දැනුම කාර්යභාර ඔක්කොම එකයිනේ. එයා ටීචර් මේගොල්ලෝ ටීචර්. අන්න එතන පොඩි කලකිරීමක් ඇති වෙනවා. නම් ඒ අනිත් සබ්ජෙක්ට් ටීචර්ස්ලා මොකද වෙන්නේ? මන්දෝත්සාහයෙන් තමයි උගන්වන්නේ. වැඩි කැමැත්තකින් නෙමෙයි. අන්න එහෙම ගැටලු මේක ඇති වෙනවා. අනික සේවක අතෘප්තිය ඇති වෙන නිසාම සේවක තෘප්තිමත් නැහැ. කැමැත්තෙන් නෙවෙයි සතුටින් වැඩ කරන්නේ. ඒ නිසා සේවකයාට වෙන රැකියා අවස්ථාවක් ලැබෙන පළවෙනි අවස්ථාවම මේ ආයතන හැරදා යන්න පුළුවන්. එහෙම අවශ්‍යත් තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු විමධ්‍යගතකරණය. ඊළඟ සංවිධානකරණයව සංවිධාන සරහ මූල ධර්මය තමයි විමධ්‍යගතකරණය. මොකද්ද? ඩීසෙන්ට්‍රලයිසේෂන්. අර කෙනෙක් පැත්ත මොකද ඒ කියන්නේ? කළමනාකරන තීරණ ගැනීමේ බලතල පහළ මට්ටම් වල කළමනාකරුවන්ටත් ලබා දෙන එක. නැත්නම් පහළ මට්ටම් වල කළමනාකරුවන්ටද තීරණ ගැනීමේ අවස්ථාව සලසා දීම තමයි විමධ්‍යගතකරණය කියන්නේ. පහළ මට්ටම් වල කළමනාකරුවන්ටද තීරණ ගැනීමේ අවස්ථාව සලසා දීම තමයි විමධ්‍යගතකරණය කියන්නේ. ඒ කියන්නේ තීරණ ගැනීම බලතල টොප් මැනේජ්මන්ට් එක තුලම රඳවගෙන ඉන්නේ නැහැ. තේරෙනවද? පහළට යනවා. මෙහෙම ලියමු එහෙනම් තීරණ ගැනීමේ
බලතල තීරණ ගැනීම බලතල පහළ මට්ටම් වල තීරණ ගැනීම බලතල පහළ මට්ටම් වල කළමනාකරුවන්ටද ලබා දීමයි. පැහැදිලිනේ? ඒකෙත් අර වගේ වාසිය තියෙනවා. එහෙනම් විමධ්‍යගතකරණයේ වාසිය තියෙනවා. විමධ්‍යගතකරණයේ වාසි හා අවාසි තියෙනවා. වාසි හා අවාසි. විමධ්‍යගතකරණයේ වාසි හා අවාසි. මධ්‍යගතකරණයේ අවාසි කිව්වනේ. ඒ අවාසි මේකෙදි වාසි වෙනවා. මධ්‍යගතකරණයේ වාසි කිව්වනේ මේකෙදි අවාසි වෙනවා. එහෙම වෙන්නේ. එහෙනම් වාසි තමයි ඉහළ කළමනාකාරීත්වයේ කාර්යයන් අඩු වෙනවා නැත්නම් පහසු වෙනවා. පහසු වීම නැත්තම්. තේරුණාද? ඇයි කළමනාකරුවන් ඉහළ අපි දැන් උදාහරණයක් ගත්තේ කළමනාකරු දෙන්නයි টොප් මැනේජ්මන්ට් එකේ. ඉහළ කළමනාකරු දෙන්න නම් සියලු බලතල රඳවගෙන තීරණ ගත්තේ. එහෙනම් ඒගොල්ලන්ගේ වගකීම් වැඩි. ඒගොල්ලන් කටයුතු සංකීර්ණ වෙනවා. දැන් මෙහෙම නෙවෙයි. ඒ දෙන්නගේ බලතලදී සෑහෙන ප්‍රමාණයක් යට ඉන්න පහළ කළමනාකරුවන්ට දෙනවා. එහෙනම් ඒගොල්ලන්ගේ කටයුතු මොකද වෙන්නේ? කාර්යයන් පහසු වෙනවා නැත්නම් අඩු වෙනවා. අඩුවීම තුළ ඒගොල්ලන්ගේ කාර්යයන් සරල වෙනවා. අනිත් එක තමයි ගුණාත්මක තීරණ ගත හැකියි. අන්න ඉස්සෙල් එකේ බැරුණානේ. දැන් වඩා හොඳ උසස් ගණේ තීරණ ගන්න පුළුවන්. මොකද ඉහළ කළමනාකරුවන්ට නොදැනෙන දේවල් පහළ මට්ටම් වලට දැනෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ගෙත් අදහස් අරගෙන සාමූහිකව වඩා හොඳ ගුණාත්මක තීරණ ගන්න පුළුවන්. ඊළඟට සේවක තෘප්තිය තුලින් අභිප්‍රේරණය. පහළ මට්ටම් වල කළමනාකරුවන්ටත් බලතල පවරන තීරණ ගන්න. ඒ නිසා ඒගොල්ලෝ තෘප්තිමත් වෙනවා. පහළ මට්ටම් වලට තීරණ ගන්න බලතල නැත්නම් ඒගොල්ලෝ කලකිරීමටපත් වෙනවා. ඒගොල්ලෝ හුදකලා වෙනවා. ඒගොල්ලෝ දන්නවා මැනේජ්මන්ට් එක අපෙන් සම්පූර්ණ මෑත් වෙලා තියෙනවා. දැන් මැනේජ්මන්ට් එක අපිට බද්ධ වෙලා තියෙනවා. අන්න ඒගොල්ලෝ තෘප්තිමත්. තේරෙනවද? තෘප්තිමත් වෙනවා කියන්නේ ඒගොල්ලෝ අභිප්‍රේරණය වෙලා ඉහළ ඵලදායීතාවයකට දායකත්වයේ සපයනවා. ඉහළ ඵලදායීතාව කාර්ය ඵලදායීත්වයක් ලබා දෙන්න ඒගොල්ලෝ උර දෙනවා. තේරෙනවද? ඊළඟට තීරණ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකියි. තීරණ ක්‍රියාත්මක කිරීම පහසුයි. ඉස්සෙල්ලුනේ දෙන්නයි ඒ දෙන්න තමයි සේවකයන් විශාල පිරිසකට තීරණ දැනුම් දීලා ක්‍රියාත්මක වෙනවද කියලා නිරීක්ෂණය කරලා අඩුපාඩු දේ ඔක්කොම කරන්න අමාරුයි. මෙතන ලේසියි දැන්. දැන් මෙතන කළමනාකරු දෙන්නනේ 8ක් විතර ඉන්නවා. එහෙනම් 8 දෙනාට සේවකෝ ටික ටික තමයි පාලනය කරන්න වෙන්නේ. එහෙනම් ඒ ටික දෙනාට ලස්සනට තීරණේ දැනුම් දීලා තීරණේ ක්‍රියාත්මක කරවලා ඒකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ වාසි තියෙන මේකේ. අවාසිත් තියෙනවා ඉතින්. ඉස්සෙල් එකේ වාසි මේකේ අවාසි. තීරණ ගැනීම ප්‍රමාද වෙනවා. ඉක්මන් නැහැ. දැන් ඉස්සෙල්ලා දෙන්නන් ටක් ගාලා තීරණ ගත්තා. දැන් කණ්ඩායමක් ඉන්නෝනේ. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වෙනස්. ඒගොල්ලන් ගැටලු දිහා දකින විදිය දකින කෝණය වෙනස්. අනිවාර්යයෙන්ම ඒ නිසා සෑහෙන විවාද කරලා තමයි තීරණයක් ෆයිනලයිස් කරන්න වෙන්නේ. වෙලාවක් යනවා. අනික පිරිවැය හෙල යනවා. ඇයි? දැන් මේ පහළ මට්ටම් වල කළමනාකරෝ සංඛ්‍යාව වැඩි වෙනවා. වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ටත් කළමනාකරන වැටුප් දීවනා දෙන්න වෙනවා. එහෙනම් පරිපාලන පිරිවැය අනිවාර්යයෙන්ම හෙල යනවා. එහෙනම් මෙතනත් වෙන්නේ මොකද්ද? පරිපාලන පිරිවැය. පරිපාලන පිරිවැය අනිවාර්යයෙන්ම හෙල යනවා. අනික තීරණවල ඒකීයත්වය නැති වෙනවා. ඒ දැන් කළමනාකරු රාශියක්නේ. ඒ නිසා ඒකීය තීරණයක් ගන්න බෑ. සමහර රටවල දැන් ආණ්ඩුවල තීරණේ සමහර ජනාධිපතිවරු එක තීරණයක් ගන්නවා. මුදල් ඇමති තව තීරණයක් ගන්නවා. කැබිනට් මණ්ඩලය තව තීරණයක් ගන්නවා. ඒකීයත්වයක් නැහැ. ඒ රට අරාජික වෙනවනේ. ඒ වගේ තීරණවල ඒකීයත්වය මෙතන නැති වෙලා යනවා. අනිත් එක තමයි sannivedana අපහසු වෙනවා. sannivedana අපහසු වෙනවා. හේතුව ඒ කියන්නේ අනිවාර්යෙන් වැඩි පිරිසකට තොරතුරු එක එක කළමනාකරුවන් මගින් තමයි ලබා දෙන්න වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? sannivedane ව්‍යාකූල වෙනවා. sannivedane ඒකීයත්වයක් නැහැ. එක කණ්ඩායමකට පණිවිඩය එක විදියකට යනවා. තව කණ්ඩායමකට පණිවිඩය තව විදියකට යනවා. තේරෙනවද? අන්න ඒ වගේ sannivedane ව්‍යාකූලතා සංකූලතාවත් මේකෙදී ඇති වෙනවා. පැහැදිලිනේ? ඔන්න වගේ විමධ්‍යගත කරන්නේ වාසි මෙන්ම අවාසි තියෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟ මූල ධර්මයේ බලමු.
පාලන අවකාශය. සංවිධාන සටහනක නැත්නම් සංවිධාන ක්‍රියාවලිය තුළ අන්තර්ගත වෙන වැදගත් මූලධර්මයක් තමයි පාලන අවකාශය. නැත්නම් කළමනාකරණ අවකාශය. නැත්නම් පාලන විතස්තිය නැත්නම් කළමනාකරණ විතස්තිය. මෙතන ක්‍රම හතරක් තියෙනවා. තේරෙනවද මේ ස්ට්‍රෝක් ධර්ම අපි කෙටි කරගන්න නෝට් එක. එක්කෝ පාලන අවකාශය. නැත්නම් පාලන විතස්තිය. එක්කෝ කළමනාකරණ අවකාශය. එක්කෝ කළමනාකරණ විතස්තිය. කොහොම හරි මොකද්ද? span of control. span of control නැත්නම් span of management ඉංග්‍රීසියෙන්. මේ කියන්නේ එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරනු ලබන සහායකින් සංඛ්‍යාව. එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සහායකින් සංඛ්‍යාව. ඒ කියන්නේ එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක් කර ඇති සේවකින් පිරිස. තේරුණාද? එක් කළමනාකරු ඍජුව වාර්තා කරනු ලබන සහායකින් සංඛ්‍යාව කියන්නේ එක් ප්‍රධානියෙකු අධීක්ෂණය කරනු ලබන සේවක සංඛ්‍යාව කියන එකමයි. එක් ප්‍රධානියෙක් විසින් අධීක්ෂණය හා පාලනය කරන සේවක සංඛ්‍යාව. නැත්නම් එක් ප්‍රධානියෙකුගේ අධීක්ෂණයට හා පාලනයට බඳුන් කර ඇති සේවක පිරිස තමයි පාලන අවකාශය කියන්නේ. බොහොම සරලයි. තේරෙනවද? දැන් මම කළමනාකරුවෙක් නම් මම යටතේ සේවකෝ 10 දෙනෙක් ඉන්නවා නම් ඒක පාලන අවකාශය. ඒ කියන්නේ මගේ අධීක්ෂණය හා පාලනයට ලක් වෙනවා 10 දෙනෙක්. නැත්නම් ඒ 10 දෙනා ඍජුවම වාර්තා කරන්නේ මට විතරයි. ඒක තමයි පාලන අවකාශයක් කියන්නේ. පැහැදිලිනේ? මේකේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි පටු පාලන අවකාශය. අනිත් එක පුළුල් පාලන අවකාශය. පටු පාලන අවකාශය කියන්නේ narrow span of control. පටු පාලන අවකාශයම තමයි උස් සංවිධාන ව්‍යුහය කියන්නේ. උස. තේරුණාද? මේ කියන්නේ එක් කළමනාකරුවෙකුගේ නැත්නම් එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක් කරන සහකරුවන් සංඛ්‍යාව කුඩා ප්‍රමාණයක්. තේරෙනවද? සෑම කළමනාකරුවෙකුගේම අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුවන් සංඛ්‍යාව කුඩා පිරිසක් නම් අපි යන්නේ ඒකට කියනවා පටු පාලන අවකාශයක්. නැත්නම් උස් සංවිධාන ව්‍යුහයක් කියලා. තේරුණාද? ඔය කියන්නේ මේ වගේ එකක්. මෙතන A කියලා කල්පනාකරුවෙක් ඉන්නවා. එයා යටතේ BC කියලා දෙන්නෙක් ඉන්නවා. B යටතේ DEF කියලා තුන් දෙනෙක් ඉන්නවා. C යටතේ GHI කියලා තුන් දෙනෙක් ඉන්නවා වගේ. ඒක දැන් බලන්න A ගේ පාලනයට ලක් වෙන්නේ දෙන්නයි. පටු පාලන අවකාශය. B ගේ පාලනයට අධීක්ෂණයට බඳුන් වෙන්නේ තුන් දෙනා. නැත්නම් මේ තුන් දෙනා වගකීමටපත් වෙන්නේ B ට විතරයි. මෙතන C ට වගකීමටපත් වෙන්නේ මේ තුන් දෙනා විතරයි. නැත්නම් C ගේ අධීක්ෂණය හා පාලනයට බඳුන් වෙන්නේ තුන් දෙනෙක් විතරයි. පටුයි පොඩි පටු පාලන අවකාශය. තේරුණාද? ඕක පටු. මේ පටු. පුළුල් වලදී එහෙම නෙමෙයි. මෙන්න පුළුල් වල වෙනදී. තේරුණාද? මෙතන A, මෙතන B, මෙතන C. A ගේ පාලනයට බඳුන් වෙනව දෙන්නේ. එතන ඒක නම් පටුයි. නමුත් B ගේ අධීක්ෂණයට පාලන ගොඩාක් ඉන්නෝනේ. C ගෙත් ගොඩාක්. මේ වගේ සිරස් නෑනේ එතකොට. දැන් මේක උස් මේකනේ මේ සිරස් මේක සිරස් නැත්තම් උස. මේක උසනේ නෑ. උස් සංවිධාන විකුවේ ඒකයි. මේක මොකද්ද? මේක පුළුල්. නැත්තම් මේක පැතලිවිලා නෑ නම් මේක පැතලි පාලන අවකාශය. මේක පුළුල්. මේක පුළුල්. නැත්නම් පැතලි. ඔච්චරයි. තේරෙනවද? මේකෙදි එක් කළමනාකරුගේ අධීක්ෂණයට පාලනයට ගොඩාක් යටත් වෙනවා. ඒතකොට පැතලි මේ වගේ පුළුල් වෙලා නෑනේ. ඒ කියන්නේ මේ සංවිධාන මේ ව්‍යුහයනේ සංවිධාන ව්‍යුහය මේ තිරස් අතර ගමන් කරනවා. මේකට පුළුල් කියන්න පුළුවන්, පැතලි කියන්න පුළුවන්, තිරස් කියන්න පුළුවන්. අන්න තිරස්. තව නමක් තිරස්. තේරෙනවද? මේකට පටු කියන්න පුළුවන්, උස් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සිරස් කියන්න පුළුවන්. සිරස්. තේරෙනව නේද? රයිට්. එහෙමනම් පටු පාලන අවකාශය නැත්නම් උස් සංවිධාන ව්‍යුහය. හරිද? narrow span of මේකටම කියන්න පුළුවන් මොකද්ද? තිරස්. තිරස්ද සිරස්ද? සිරස් නෙවෙයි සිරස්. සිරස් සංවිධාන ව්‍යුහය.
සිරස් සංවිධාන ව්‍යුව කියන්නේ මේකම. නම් තුනක් තියෙන පටල ගන්න නෑ නේද? ඊළ සිට පහළ උස අතර යන නිසා සිරස්. හරිද? උස් නිසා උස්. එක් කළමනාකරුවගේ අධීක්ෂණයට හා පාලනයට ලක් වෙන ටික දෙනෙක් නිසා පටු. එච්චරයි. තේරෙනවද? එහෙනම් මෙතන ලියමු කෙටියෙන් එක් කළමනාකරුවෙකුගේ පාලනයට හා අධීක්ෂණයට සහකරුවන් සුළු පිරිසක් යටත් කර තිබීමයි. ඔක තමයි ප්‍රපාලන අවකාශය කියන්නේ. පැහැදිලිනේ? මෙතන උදාහරණයක් CEO, මෙතන production manager, assistant production manager, production supervisors and plant post කියන්නේ කම්හල සේවකෝ කියන එක. පටුවිනේ. ඒ වගේම CEO, marketing manager, sales manager, sales executive, sales post විකුණුම් සේවක හමුදාව. පටුපාලන අවකාශය. මේකෙත් තියෙනවනේ වාසිය විභාගයට අහනවා. පටුපාලන අවකාශයේ වාසිය. තේරුණාද? වාසි තමයි සමීප සුපරීක්ෂණය. දැන් මම කළමනාකරුවෙක් නම් මගේ යටතේ පාලනය වෙන්නේ ටික දෙනෙක් 4-5 දෙනයි. හරිම ලේසියිනේ. මට 5 දෙනාත් එක්කම කතා කරන්න පුළුවන්. 5 දෙනාම වැඩ කරනවද කියලා හොඳින් බලන්න පුළුවන්. 100ක් විතර හිටියොත් මොකද වෙන්නේ? මට පැය 8ක් තුල මේ 100 දෙනාම වැඩ කරන හැටි බලන්න පුළුවන්ද? බෑ. 100 දෙනාත් එක්කම සාකච්ඡා කරන්න පුළුවන්ද? බෑ. 100 දෙනාගේම අදහස් ගන්න පුළුවන්ද? බෑ. මේකේ ඔක්කොම කරන්න පුළුවන්. 5 දෙනෙක් නම් 5 දෙනාගේම අදහස් ගන්න පුළුවන්. 5 දෙනාගේම කාර්යයන් අධීක්ෂණය කරන්න පුළුවන්. තේරුණාද? 5 දෙනාටම හොඳින් තොරතුරු අවබෝධ කරලා දීලා සංවේදනය කරන්න පුළුවන්. ඒ නිසා සමීප සුපරීක්ෂණය 5 දෙනාට බොහොම ලං වෙලා 5 දෙනාව මට විනිවිද භාවයෙන් යුතුව දකින්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රධාන වාසිය. අනික අකණ්ඩ සබඳතා ඇති වෙනවා. 5 දෙනයිනේ. අනිවාර්යයෙන්ම හොඳ මිත්‍රශීලී සම්බන්ධතා ඇති වෙනවා. කළමනාකරුට ලෙන්ගත් වෙනවා 5 දෙනා. මේ අපේ සර් නේද? එහෙමනේ. ඒක අනිවාර්යයෙන් අපි ලෙන්ගතු සබැදියාවක් නැති වෙනවා. දැන් පුළුල් පාලන අවකාශයේදී මායටද සේවකෝ 200ක් විතර ඉන්නවා. සමහර අය මාත් එක්ක වචනයක්වත් කතා කරලා නැහැ රැකියාව ඉවත් වුණ විට. සමහරවිට මම ඒගොල්ලෝ අපේ ආයතනයේ වැඩ කරන විදිහට මම දන්නෙත් නැහැ. එහෙමනේ. එහෙනම් සමීප සබැදියාවක් නැති වෙන්නේ නැහැ. මේකේ සමීප සබඳතා නැත්තම් සබැදියාවක් ඇති වෙනවා. අනික sannivedana පහසු වෙනවා. මට ඉහළ කළමනාකරන දෙන තොරතුරු පණිවිඩයක් මට 5 දෙනාට ලේසියි මට පෞද්ගලිකවම කියන්නත් පුළුවන්. තේරුණාද? පෞද්ගලිකවම කියලා අවබෝධ කරලා දෙන්නත් පුළුවන්. සංකීර්ණ වෙන්නේ නැහැ. පහසුයි. අනිත් එක තමයි පාලනේ පහසු වෙයි. පාලනේ අනිවාර්යෙන් පහසුයි. ඇයි? 5 දෙනානේ මට ඉන්නේ අධීක්ෂණය කරන්න. ඒ 5 දෙනාගේම කටයුතු නිරීක්ෂණය කරනවා. ඒගොල්ලන්ගේ අතින් යම් දෝෂ වැරදි ඇති වෙනවා නම් මම ඒ වැරදි මට පෙන්නලා දීලා නිවැරදි කිරීම හරිම ලේසියි. නමුත් 100ක් 150ක් හිටියනම් සමහරට මම ඒකෙන් වැඩි දෙනෙක් වැරදි කරනවා මට හොයන්න වෙලාවක් නැහැ. හොයන්න බෑ ඇත්තටම. තේරුණාද? අපිත් මිනිස්සුෝනේ. බෑ. එහෙනම් අනිවාර්යෙන්ම ඒ වැරදි නිවැරදි කරන්න මට අවස්ථාව උදා වෙන්නේ. පාලනය පහසුයි. මේකේ පාලනේ පහසුයි. හොඳ වාසිය කීපයක් මේකේ තියෙනවා. හැබැයි ඉතින් අවාසිත් තියෙනවා. මොනවද වාසිය? ඉහළ තනතුරු වැඩි වී පරිපාලන පරිවේහලේ. මේක වෙන්නේ ඉහළ තනතුරු වැඩි වෙනවා. වැඩි වෙනවනේ. දැන් මේ ඔක්කොම ඉහළ තනතුරු තේරෙද? මාකටිං මැනේජර්, සේල්ස් මැනේජර්, සේල්ස් එක්සිකියුටිව් ඔක්කොම ඉහළ තනතුරු. දැන් සේවකයෝ ඉන්නේ යටනේ. තේරෙනවද? ඒ නිසා ඉහළ තනතුරු වැඩි වෙලා පරිපාලන පරිවේහ අනිවාර්යයෙන් මේක ඉහළ යනවා. ඒක අවාසිය. අනික තීරණ ගැනීම පමා වෙනවා. තීරණ ගැනීම මොකද වෙන්නේ? අනිවාර්යෙන් පමා වෙනවා. මොකද ඉහළ තනතුරු වැඩි වෙනවනේ. ඊළඟට සහකරුවන්ගේ උනන්දුව අඩු වෙනවා. සහකරුවන්ගේ උනන්දුව අඩු වෙනවා. ඇයි හේතුව? සහකරුවෝ දැඩි ග්‍රහණයට අසු වෙනවා. මම යට තියෙන්නේ 5 දෙනයිනේ. මම 5 දෙනා කෙරේ ඇහැ ගහගෙනම ඉන්නේ. අය විහිළුවක් කරන්න අඩු ගන්න චුට්ටක් නිදිමත නම් උලුව ගහගන්නේ මුකුත් කරන්න වෙලාවක් නැහැ. මගේ ග්‍රහණයට අසු වෙලා ඉවරයි. තේරුණාද? ඒ නිසා සහකරුවන් ඒකට කැමති නැහැ. මොකද නිදහස නැහැනේ. සේවක නිදහස නැහැ. ඒ නිදහසට කැමති. මතකනේ එල්ටන් මායෝ කියන මානව සම්බන්ධතා කළමනාකරණය හඳුන්වලා දීමේදී එයා කිව්වේ මොකද්ද? සේවකයන් නිදහස අගය කරනවා. වැටුප විතරක් දීලා සේවකයන් වැඩ ගන්න බෑ. සේවකයන් නිදහසට කැමති. නිදහස වැඩ කරන්න කැමති.
අන්න සේවක නිදහස නැති වෙනවා. නිතරම කළමනාකරුගේ අධීක්ෂණයට පාලනයට ග්‍රහණයට හසු වෙනවා. තේරෙනවද? ඊළඟට පහළට ගලා යන sannivedanaye අපහසු වීම. දැන් sannivedanaye පහළ මට්ටම් වලට යනකොට sannivedanaye විකෘති වෙනවා. මට්ටම් කීපෙද අපිට මෙතන මට්ටම් 4ක් තව මේකේ යට සේවකයෝ ඉන්නවනේ. ඒ sannivedanaye යනකොට අනිවාර්යයෙන්ම මොකද ඒක හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. වැරදි තොරතුරු යන්නේ විකෘති වෙලා යන්නේ. ඒ වගේ ප්‍රශ්න ගණනාවක්ම ඇති වෙනවා. පැහැදිලිද? right. අපි බලමු ඊළඟට පුළුල් පාලන අවකාශය. නැත්තම් පැතලි පාලන අවකාශය. broad span of control. පුළුල් නැත්තම් පැතලි පාලන අවකාශය. පුළුල් පාලන අවකාශය, පැතලි පාලන අවකාශය. අනිත් මොකද්ද? තිරස් පාලන අවකාශය. තිරස් පාලන අවකාශය කියන්නේ මේකමයි. තිරස් පාලන අවකාශය කියන්නේ ඕකමයි. නම් තුනයි. පුළුල්, පැතලි, තිරස්. දැන් මතකනේ මේකෙදි වෙන්නේ මේ වගේනේ වෙන්නේ. මේ වගේ A B C කියලා කළමනාකරු තුන්දෙනා ඉන්නේ. ඒ තුන්දෙනා යටතේ තමයි සියලුම ශ්‍රම බලකාය මුළු ගැන්වෙන්නේ. නැත්තම් එකතු වෙන්නේ. තේරෙනවද? මේ ආයතන සේවක විශාල පිරිසක් ඉන්නවා. මේ අපි තුන් මෙතන ඉන්නවා සේවක 120ක්. 120ක් සේවකයෝ ඉන්න මෙතන. හිතන්නකෝ මෙතන ඉන්නෝ සේවක 130ක්. 130ක් ඉන්නවා. සේවකයි. තේරුණාද? ඒතර ඉස්සෙල්ලාගෙන මේක පැතලීනේ. දැන් ඒ යටතේ පාලනය වෙනවා දෙන්නේ BRC කියන කළමනාකරු. මෙයා ඉහළ කළමනාකරුවෙක්, මේ දෙන පහළ කළමනාකරු. C යටතේ සේවක 120ක් අධීක්ෂණය හා පාලනයට බඳුන් වෙනවා. B යටතේ සේවක 130ක් B ගේ අධීක්ෂණය හා පාලනයට ලක් වෙනවා. තේරුණාද? දැන් ඉස්සෙල්ලා වගේ මේක අර උසට යන්නේ නැහනේ. මේක මේ තිරස්ව යන්නේ. තේරෙනවද? මේක පැතලි බවක් තියෙනවා. ඒ නිසා තමයි පැතලි කියන්නේ. තේරෙනවද? ඒ නිසා තමයි මේක පැතලි කියන්නේ. පැතලි. නැත්තම් තිරස් කියන්නේ ඒකයි. අනික පුළුල් පාලන අවකාශය කියන්නේ එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට සේවකෝ විශාල සංඛ්‍යාවක් ලක් කරලා තියෙනවා. නැත්තම් සේවකයන් විශාල පිරිසක් එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක් වෙනවා. ඒ නිසා තමයි මේකට පුළුල් පාලන අවකාශයක් කියන්නේ. අරකේම විරුද්ධ පැත්ත. ඒතර මේකත් මූල ධර්මයක්. ඒතර සමහර විට ව්‍යාපාරයක සංවිධාන සටහන හෝ සංවිධාන ව්‍යුහය තුල පුළුල් පාලන අවකාශයක් අපේක්ෂා කරන්නත් පුළුවන්. සමහර විට මොකද්ද? පඩු පාලන අවකාශයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔය දෙකම ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එකම ආයතන එක සෙක්ෂන් එකක පුළුල් පාලන අවකාශයක්. තවත් දෙපාර්තමේන්තුවක පඩු පාලන අවකාශයක්. එහෙම වෙන්නත් පුළුවන්. තේරෙනවද? ඒක ඉතින් අවස්ථානුකූලයි, සාපේක්ෂයි. තේරෙනවද? දැන් අපි හිතමු පරිපාලන පිරිවැය තරම් වැඩි කරගන්න බැරි මට්ටමක නම් තියෙන්නේ, මූල්‍ය අර්බුද නම් තියෙන්නේ. මේ වගේ පුළුල් පාලන අවකාශය යන එක හොඳයි. මූල්‍ය අර්බුද නැත්නම් පටු පාලන අවකාශයත් හොඳයි. මොකද පටු පාලන අවකාශය ලේසි. සේවකයන්ගේ වැඩ ගන්න පුළුවන්. සේවකෝ නිරීක්ෂණය කරන්න පුළුවන්. සේවකයන් අතර සමීප සම්බන්ධතා තියාගන්න පුළුවන්. සේවකයන්ගේ සිතුම් පැතුම් හඳුනා ගන්න පුළුවන්. තේරෙනවද? ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් අපේක්ෂා කරන දේ අපිට දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අපේක්ෂානු සුබ සාධන පහසුකම් වැඩි කරන්න ඕන නම් සුබ සාධන පහසුකම් වැඩි කරන්න පුළුවන්. වැඩි කළා ඒගොල්ලෝ අභිප්‍රේරණය කරන්න පුළුවන්. දැන් මෙතන එහෙම නැහැ. මෙතන සම්බන්ධතා නැහැ. සමහර මේ කළමනාකරු මේ සමහර සේවකෝ එක්ක කවදාකවත් වචනයක්වත් කතා කරලා නැහැ. දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ ඉන්නේ සමහර ඕගොල්ලෝ ඉස්කෝලේ විදුහල්පතිවරයාත් එක්ක එක වචනයක්වත් කතා කරලා ඉස්කෝලේ ඉවත් වෙනතුරු. එහෙම තමයි වෙන්නේ. තේරෙනවද? ඇත්ත කතාව ඕකනේ. නමුත් පුංචිම පාසලක් හිතන්නකෝ. පුංචිම පාසලක විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ 5-6 දෙනෙක් ඔක්කොම ශිෂ්‍යයෝ 100ක් විතර ඉන්නවා. ඒ ලෙවල් පන්ති ඉන්නේ සමහර 10 12. එහෙනම් ඒ 10 12 ලේසියෙන් විදුහල්පතිවරයාට පුළුවන් සම්බන්ධ කරගන්න. ඔබට ගිහින් පුළුවන් කතා බහ කරන්න. තේරුණාද? ඒ වගේ. එතකොට
හරි. අපි එහෙනම් මේකට මේ වගේ අර්ථකථනයක් දෙමු. එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට වැඩි සහකරුවන් පිරිසක් යටත් කර ඇති පාලන අවකාශයයි. එච්චරයි. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු. ඔව් මේ තියෙන chart එක. පැහැදිලි පාලන අවකාශය. ප්‍රධාන විධායක නිලධාරී ඉන්නවා. ප්‍රොඩක්ෂන් මැනේජර් නිෂ්පාදන කළමනාකරු. මාර්කටිං මැනේජර් අලෙවි කළමනාකරු. ෆයිනෑන්ස් මැනේජර් මූල්‍ය කළමනාකරු. HRM මැනේජර් හියුමන් රිසෝස් මැනේජර් කියන එක. එතකොට බලන්න මේ එක්කෙනෙක් අපි ගත්තේ එක්කෙනෙක්ගේ මාර්කටිං මැනේජර් තව පෝස්ට් එකක් තියෙනවා. ඇසිස්ටන්ට් මාර්කටිං මැනේජර් වෙස්ටර්න්. ඒ කියන්නේ බස්නාහිර පළාතට දාලා. ඒකට මාර්කටිං එක්සිකියුටිව් සේල්ස් ෆෝස්. ඇසිස්ටන්ට් මාර්කටිං මැනේජර් කෙනෙක් ඉන්නවා සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකට. මධ්‍යම පළාතට. ඒකෙත් මාර්කටිං එක්සිකියුටිව් කෙනෙක් සේල්ස් ෆෝස් එකක් ඉන්නවා. ඇසිස්ටන්ට් මාර්කටිං මැනේජර් සදර්න් දකුණු පළාතට. ඒකෙත් මාර්කටිං එක්සිකියුටිව් ඉන්නවා සේල්ස් ෆෝස් එකක් තියෙනවා. ඊට පස්සේ ඇසිස්ටන්ට් මාර්කටිං මැනේජර් ඊස්ට් නැගෙනහිර පළාතට. ඒකෙත් මාර්කටිං එක්සිකියුටිව් ඉන්නවා විකුණු හමුදාවක් ඉන්නවා. තේරෙනවද? දැන් බලන්න මේක පැතලිනේ. දැන් මේකේ යන්නේ මේ වගේ හතරක්. ඒතර මේකේ එක එක පළාත් වල වෙනෙනුම් පත් කරලා තියෙනවා. තේරෙනවද? එහෙනම් මේක පැතලි පාලන අවකාශය. ඊළඟට අපි බලමු මේකෙත් වාසි අවාසි තියෙනවා. මොකද්ද? පුළුල් නැත්තම් පැතලි පාලන අවකාශයේ වාසි හා අවාසි අර වගේමයි. වාසි තමයි පරිපාලන වියදම් අඩු. ඒ කොහොමද වෙන්නේ? කළමනාකරු අඩු වෙනවනේ. මොකද එක් කළමනාකරුගේ පාලනයට අධීක්ෂණයට සේවකයෝ ගොඩාක් දානවා. එහෙනම් කළමනාකරු සංඛ්‍යාව අඩු වෙනවා. මොකද සේවකයෝ කොහොමත් එපා 100ක් නම් 100 කොහොමත් තියාගන්න ඕන. කළමනාකරු තමයි අඩු වැඩි කරන්න පුළුවන්. එහෙනම් කළමනාකරු අඩු කරගත්තා කියන්නේ ඉතා ඉහළ පරිපාලන වියදම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එහෙනම් පරිපාලන වියදම් අඩුයි. අනික තීරණ ගැනීම වේගවත්. කළමනාකරු ගොඩක් නැහැ ටික දෙනයි. හරි ඉක්මනට සාකච්ඡා කරලා තීරණ ගන්න පුළුවන්. අනික සේවක නිදහස තුළින් උනන්දුව වැඩි වෙනවා. මේකේ සේවක නිදහසත් වැඩි. ඇයි? එක් කළමනාකරුවට ගොඩක් ඉන්නවනේ. මේ කළමනාකරුට හැමදෙනාගම ඇහැ ගහගෙන ඉන්න බෑ. හැමදෙනාමටම පීඩනයක් දෙන්න බෑ. ඒ නිසා සේවකයන්ට පොඩි විවේකයක් ගන්න පුළුවන්. සේවකයෝ දෙන්නේ සමහරට පෞද්ගලික දෙයක් කතා කරත් කළමනාකරුට ඒක ක්ලික් වෙන්නේ නැහැ, ටච් වෙන්නේ නැහැ. තේරෙනවද? සේවක නිදහස තියෙනවා. අන්නේ සේවක නිදහස නිසා සමහර විට අර පටුපාලන අවකාශයට වඩා මේකේ සේවකයෝ උනන්දුයි. නිදහසත් අරගෙන ඒගොල්ලෝ මානසික වෙලා වැඩ කරනවා. එහෙම වාසියකුත් තියෙනවා. අනිත් එක තමයි sannivedane පහසු වෙනවා. sannivedane පහසු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ කළමනාකරු ටික දෙනෙක් දැන් මම ළඟ ඉන්නවා 25ක් මම ඒ 25ට මේකවර මේ තොරතුරු sannivedane කරනවා. නමුත් පටුපාලන අවකාශයේ මගෙන් පස්සේ තව කළමනාකරු කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට සේවකයෝ බෙදලා ගිහලා තියෙනවා. එහෙනම් මම දෙන පණිවිඩය ඒගොල්ලන්ගේ මොකද වෙන්නේ? විකෘති වෙලා වෙනස් වෙලා යන්න පුළුවන්. අර පහලට ගලාගෙන යන sannivedane මොකද වෙන්නේ? අපහසු වෙනවා. තේරෙනවද? මේකේ අනිවාර්යෙන් පහසුයි. මේක අපිට තවත් එකක් ඕන නම් කීත හැකි. පසුන එකක් වශයෙන් තීරණ වල ඒකීයතාවය මොකද වෙන්නේ? ආරක්ෂා වෙනවා. ඇයි කළමනාකරු දෙන්නයි තුන් දෙනයිනේ ගොඩක් නැහැනේ. ඒ නිසා තීරණ වල යුනිටි එක ආරක්ෂා වෙනවා නේ. තීරණ වල ඒකීයතාවය ආරක්ෂා වේ. පැහැදිලිද? ඔය වගේ වාසි තියෙනවා. අවාසිත් තියෙනවා තියන්නේ. මොනවද වාසි?
අවාසි තමයි සේවකයින් සුපරීක්ෂණය අපහසුයි. ඇයි එක් කළමනාකරුවෙකු යට සේවකයෝ ගොඩාක් වැඩ කරනවනේ. එතකොට හැමදෙනාම දීක්ෂණය කරන්න බෑ. හැමදෙනාම නිරීක්ෂණය කරන්න බෑ. සේවකයෝ සමහරට වැරදි කරනවා, සේවකයෝ නිදා ගන්නවා, සේවකයෝ සමහරට සේවයට ඇවිල්ලා සේවයට වාර්තා කරලා තමන්ගේ රැකියා ස්ථානෙන් බැහැරව ඉන්නවා. ආපන ශාලාවට ගිහිල්ලා කතා කර කර ඉන්නවා. ඒ වගේ දේවල් පාලනය කරන්න හරි අමාරුයි. මොකද පිරිස වැඩිනේ. එක කළමනාකරුට සේවකයෝ 5ක් 10ක් වගේ නම් බොහොම ලේසියෙන් ඒගොල්ලෝ ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක තමයි සේවක පාලනය. සේවක පාලනය අපහසුයි. සේවක පාලනය අපහසුයි. තවත් අවාසියක් තමයි දැන් මේකේ සේවකයෝ ගොඩක් ඉන්නවනේ. ඒ ගොඩක් ඉන්නකොට අනිවාර්යයෙන්ම කළමනාකරුවන්ට සේවකයන්ගෙන් ඇතිවන බලපෑම් පව වැඩි වෙන්න පුළුවන්. දැන් සේවකයෝ ටික දෙනෙක් නම් අනිවාර්යයෙන්ම කළමනාකරුවන්ට පුළුවන් ඒගොල්ලෝ මෙල්ල කරන්න. සේවකයෝ ගොඩක් ඉන්නකොට ඒගොල්ලෝ සේවකයෝ සංවිධාන වෙන ගතිය වැඩි. කණ්ඩායම වැඩිනේ. සංවිධානය කෙලින්ම මොකද කරන්නේ? කළමනාකරුවෝ කියන අපිට පඩි වැඩි කරන්න. අපි දැන් බලන් හිටියේ ඇති. 125ක් මේ මාසේ වැඩි කරගෙන අපි වැඩ කරන්නෙම නෑ. අන්න ඒ වගේ ත්‍රෙට් එකක් එන්න පුළුවන්. තේරුණාද? ඒකට දෙවෙනි එක තමයි සේවක බලපෑම් ඉහළවීම. සේවක බලපෑම් ඉහළවීම. තේරුණාද? ඊළඟට දැන් සේවකීන් සහ කළමනාකරණය අතර සම්බන්ධතා මොකද ඒවත් අඩුයි. දැන් මම යට දිනනවා 100ක් විතර. මට එහෙනම් ගොඩක් දැන් පටුපාලමක් ආසෙ මම යට දින්නේ 5 දෙනයි. ඒ 5 දෙනා මගේ මිත්‍රයෝ වගේ. මම ඒගොල්ලන්ට ආදරේ, ඒගොල්ලෝ මට ආදරේ. බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. මෙතන එහෙම වෙන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් සේවක කළමනාකරණ සම්බන්ධතා අවම වේ. ඒ සම්බන්ධතාවත් අඩුයි. තේරුණාද? ඊළඟට පටුපාලන අවකාශයේදී මම කළමනාකරුණා මගේ යට තියෙන 5 දෙනයි. මට ඒ 5 දෙනාව හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. තේරුණාද? ඒ 5 දෙනාව මට බොහොම ලේසියෙන් හසුරවන්න පුළුවන්. ඒ 5 දෙනාත් එක්ක මට සමීප සුපරීක්ෂණයක් කරන්න පුළුවන්. නමුත් පුළුල් පාලන අවකාශයේදී මගේ යට සේවකෝ 100 ගණනක් ඉන්නවා. එහෙනම් සමීප සුපරීක්ෂණයක් කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා සේවකයන්ගේ සැබෑ චර්යාත්මක ගති ලක්ෂණ මට කවදාකවත් නිවැරදිව තහවුරු කරගන්න, නිරීක්ෂණය කරන්න, හඳුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අනිත් එක තමයි සමීප සුපරීක්ෂණය. සමීප සුපරීක්ෂණය අපහසුයි. ඔයගේ දෙපැත්තම තියෙනවා. පැහැදිලිනේ? දෙපැත්තම තියෙනවා. හොඳයි දරුවනේ, අපි අද පාඩම් පරිච්ඡේදයෙන් වැදගත්ම කොටසක් කතා කරා. ඒ සංවිධානකරණයට අදාළ සංවිධාන ව්‍යුහයක නැත්නම් සංවිධාන සටහනක තියෙන මූලධර්ම. මේක විභාගයට අනිවාර්යයෙන්ම අහනවා කියලා කිව්වා. මීට ප්‍රථම පරිච්ඡේදයෙන් අපි සංවිධානකරණය ආරම්භ කළා. අපි මේ පරිච්ඡේදයෙන් සංවිධානකරණය නිම කරනවා. කළමනාකරණ මූලිකාංගවල වැදගත්ම දෙවන ඒකකය තමයි සංවිධානකරණය. ඒතර අද පරිච්ඡේදය අපි විශේෂයෙන්ම අවධාරණය කරේ සංවිධානකරණයේ තියෙන මූලධර්ම. සංවිධානකරණයේ මූලධර්ම හැවුවත්, සංවිධාන ව්‍යුහයක හැවත්, සංවිධාන සටහනක මූලධර්ම හැවුවත් ඒ තුනම එකයි. මතකනේ? අන කිරීමේ ඒකීයතාවය. මතකද? එක් වරකට එක් සේවකයෙකුට අනක් දෙන්න පුළුවන් එක් කළමනාකරුට පමණයි. නැත්නම් එක් සේවකයෙක් එක් වරකදී වගකීමකටපත් වෙන්නේ එක් සුපරීක්ෂකයෙක් හෝ කළමනාකරුට පමණයි. අනිත් අපි කිව්වා අදීශ නියමය, chain of command. මොකක්ද ඒ කිව්වේ? ඒ කියන්නේ කවුරු කාහට වාර්තා කළ යුතුදයි පිළිබිඹු වන විදියට ඉහළ සිට පහළට බලතල ගලාගෙන යා යුතු බව. ඉහළ සිට පහළට තමයි ගලාගෙන යන්නේ. මොකද ලංකාවේ තියෙන්නේ ජපානයේ වගේ bottom to top management process එකක් නෙවෙයි. ලංකාවේ තියෙන්නේ top to bottom management process එකක්. එහෙනම් බලතල ඉහළ සිට පහළට තමයි යන්න ඕනේ. අනික මං කෝ ස්කලා මූල ධර්මයේ නැත්නම් සම්බන්ධතා රටාව නැත්නම් අධිකාරී මාර්ගයේ ඕකයි ඔය chain of command කියන එක අදීශ නියමයයි. තේරෙනවද? නැත්නම් අන කිරීමේ දාමයයි ගොඩක් ළමයි විපරල ගන්නවා.
ඔය ඉස්කලා මූල ධර්මයවත් සම්බන්ධ රටාවෙන් කියන්නේ සංවිධාන දුරාවලියේ සියලු තනතුරු වෙත බලතල ගලා යන පරිදි ඉහළ සිට බලතල පහළට ගලා යුතු බව. ඒ කියන්නේ එක තනතුරක්වත් මිස් කරන්න බෑ. නැත්නම් සියලු සේවකයින් ඇතුළත් කරන ලද මොකද්ද සම්බන්ධ රටාව කියන එක තමයි කියන්නේ. මතකනේ? අපි තව කො මධ්‍යගත කරන්නේ බලතල තීරණ ගැනීම බලතල ඉහළ කළමනාකරන මට්ටම් වල රඳව ගැනීම මධ්‍යගතකරණය පහළ මට්ටම් වල කළමනාකරුවන්ට තීරණ ගැනීම බලතල මුදා හැරියොත් ඒක විමධ්‍යගතකරණය කියලා කිව්වා. මතකනේ වගේ වැදගත්ම මූලධර්ම කීපයක් කිව්වා. ඊළඟට අපි තව ප්‍රධාන මූලධර්මයක් අවසන් කළා පාලන අවකාශය. නැත්තම් කළමනාකරන අවකාශය. නැත්තම් පාලන විතස්තිය නැත්තම් කළමනාකරන විතස්තිය. span of control. ඒ කියන්නේ කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුවන් සංඛ්‍යාව. එක් කළමනාකරුවගේ අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුවන් සංඛ්‍යාව. ඒ කියන්නේ එක් කළමනාකරුවගේ අධීක්ෂණයට ලක්වන සහකරුවන් සංඛ්‍යාව ටිකක් නම් අපි ඒකට කියන්නේ මොකද්ද? පටු පාලන අවකාශයක් නැත්නම් උස් පාලන අවකාශයක්. තේරුණාද? එක් කළමනාකරුවගේ අධීක්ෂණයට හා පාලනයට සහකරු විශාල පිරිසක් සම්බන්ධ වෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද? තිරස් නැත්තම් පුළුල් නැත්තම් පැතලි පාලන අවකාශය. අනික් අතේ ඔබ තේරුම් ගන්න මෙන්න මේකත්. දැන් අපි පාලන අවකාශ කරද්දී තේරුම් ගන්න ඕනේ පාලන අවකාශ හැදෙන්නේ පාලන අවකාශ තුලමයි. තේරෙනවද? පාලන අවකාශ තුලමයි. දැන් නිදසුනක් වශයෙන් මෙහෙම හිතන්නකෝ. මේ විචාරක විතරක් ගමුකෝ. දැන් මෙතන තියෙනවා මේ ඉන්න කෙනා මෙතන A නම් මෙතන B නම් මෙතන C නම් ABC තුලින් ඇති වෙන එක පාලන අවකාශයක්. මේ තියෙන එක පාලන අවකාශයක්. තේරුණාද? එතකොට B එකට තියෙනවා ABC D E F. තේරුණාද? මෙන්න මෙතන තියෙනවා තව පාලන අවකාශය. ඒ කියන්නේ B යටතේ මේ තුන් දෙනානේ. එහෙනම් B ත් එක්ක මෙන්න මෙතන තව පාලන අවකාශයක් තියෙනවා. තේරුණාද? ඊට පස්සේ මෙතන C යටතේ තියෙනවා G H I. මේක තව පාලන අවකාශයක්. තේරුණාද? ඒක තව පාලන අවකාශයක්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා තව පාලන අවකාශයක්. තවත් පාලන අවකාශය. පේනවද? මේ සංවිධාන ව්‍යුහයක සංවිධාන සරහනක මොකද පාලන අවකාශ ගොන්නක්. මේක තියෙනවා. අන්න ඒකත් දකින්නට ඕනේ. හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයේ විභාගයට වැදගත්ම වන පරිච්ඡේදයක් ඉතා සාර්ථකව විශ්ලේෂණාත්මකව කතා කරලා නිම කරා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කළමනාකරන මූලිකාංගවල තුන්වන මූලිකාංගය වන මෙහෙවීම කියන සංකල්පය පුළුල්ව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.